අපොටම සුබ දවසක් ආයුබෝවන්. මම හිතන්නේ මාව ඇහෙනවා. ඇත්ති කියලා විශ්වාස කරනවා. මාව ඇහෙනවා නේද? ආයුබෝවන් සර්. හරි. කොහොමද? උදේට වර්ෂාව තියෙනවද ගැටලුද? මේ දවස්වල පාසල් වල කතන්දරෙත් තියෙනවා කියලා අපි දන්නවා. නමුත් ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ කියලා කියන්නේ මම දන්නවා අවශ්‍ය දරුවන්ට රෙකෝඩින් ඇතුළු පහසුකම් සපයන බව. ඒ හේතුව නිසා අපට යම් කිසි දෙයක් වගකීමෙන් කරගෙන යන්න පුළුවන්. අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේ දැන් තියෙන්නේ දෙවන නිබන්ධය අවසන් කර ගැනීමේ අධීරයට ඇවිල්ලා ඉන්නේ. දෙවන නිබන්ධය අවසන් කර ගැනීමේ අධීරය තුල ඔයාලට මම මතක් කරලා දෙනවා. පිටු අංක බලා ගන්න පුළුවන්. පිටු අංක 20 ඉඳන් ඒ නිබන්ධය තුල මම දාලා තියෙන අතිරේක පාඩමක්. ඉස්සරලාම ඒක පැහැදිලි කරන්න ඇයි මේ අතිරේක කොටසක් දාලා තියෙන්නේ දෙවෙනි නිබන්ධයට කියලා. පළවෙනි කාරණේ තමයි දෙවෙනි නිබන්ධය නැත්නම් අපි කියන දෙවෙනි පාඩම් මේකකය බොහොම කෙටි පාඩම් මේකකයක්. ඒ කෙටි පාඩම් මේකකයට අදාළ ටෙවුට් එක එහෙමනම් එක්ක පිටු 20න් මම සීමා කරන්න ඕනේ. නමුත් මට ඒක එහෙම හිතෙන්නේ නැහැ. ඒ නිසා මම ඒකෙදි උත්සාහ කළා ඒක පිටු තව 36ක් දක්වා වර්ධනය කරගෙන යන්න අතිරේක පාඩම් මේකකයක් එකට එකතු කරනවා. ඒකට මේ අතිරේක පාඩම් මේකකයක් එකතු කළේ ඇයි? එතකොට ඒ සඳහා මම යොදාගත්ත නිමිත්ත තමයි දීර්ඝ කාලයක් මේ විෂය උගන්වලා මට ලැබිච්ච අත්දැකීම් පාදක කරගෙන මම කල්පනා කරා මේ ප්‍රශ්න පත්‍රවලට බහුලව එන නමුත් පාඩමක් හැටියට ලොකුවට කතා කරන්නේ නැති ඒත් එක්කම දරුවෝ විභාගයේදී මූලික වශයෙන් දැනගත යුතු අත්‍යවශ්‍යම ප්‍රායෝගික කොටසක් තමයි මේ ප්‍රවෘත්ති කියලා කියන්නේ. මේක සාමාන්‍ය පෙළ sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනයේ පෙළ පොතේ ටිකක් ගැඹුරින් කතා කරනවා. ඒත් එක්කම ගත්තහම ජීවිතයේට දැන් මීඩියා ඉගෙන ගන්න ළමයි ප්‍රවෘත්ති පිළිබඳ විධිමත්ව ඉගෙන ගන්න නැති වුණාම මෙතන පොඩි අඩුවකුත් තියෙනවා. ඒ හේතුව නිසාම ගුරුවරයෙක් හැටියට මම තීරණය කරනවා මම එහෙමයි කියන්නේ මේ කොටස මේ විෂය නිර්දේශයේ තැන් තැන්වල තියෙනවා. ඒක එක තැනකට අරගෙන උගන්වන්න ඕනේ. එතකොට එක තැනකට අරගෙන උගන්වනකොට රවට්ටලා උගන්වන්න බෑ ළමයි හරි බුද්ධිමත්. ඒ නිසා නිබන්ධයට මම එකතු කරගන්න අතිරේක කියලා කොටසක්. මේක 7 වෙනි පාඩමෙත් තියෙනවා. එතනින් එහාට මෙහාට වුණාම 4 වෙනි පාඩම් මේකකෙත් අඩු වැඩි වශයෙන් තියෙනවා. ඉතින් ඒ අඩු වැඩි වශයෙන් තිබුණට ඒවයි චුට්ට කතා කරන එක මම මෙතනදී සමස්තය ඒකාබද්ධ කරලා කොටසක් හැටියට ගන්නවා. ඉතින් දුවේ පුතේ මේක මම යොදා ගන්න තීරණය කරලා තිබුණේ ඔයාලට මේ හරහා විශාල දැනුමක් ලැබෙන. ඒ වගේම පේපර් එකට අහන ඕනෑම ප්‍රශ්නයකට මෙතන යන්න පුළුවන්. දැන් මේකේ ඔයාලා දන්නවා මේ අපි මේ වෙනකොට කතා කරලා ප්‍රවෘත්ති පිළිබඳව තියෙන අර්ථකථන කතා කළා ගිය සතියේ. ඊට පස්සේ දෘಢ පුවත් සහ මෘදු පුවත් කියන්නේ මොනවද කියලා කතා කළා. ඊළඟට මම කිව්වා මේ ප්‍රවෘත්තියක් තෝරගන්නකොට ප්‍රවෘත්තියක් නැත්නම් යම්කිසි සිදුවීමකින් ඒක ප්‍රවෘත්තියක් බවට පත් කරගන්න දැන් ලී කොටයක් නිර්මාණයක් හැටියට යොදා ගන්නකොට අපි සලකන සාධක තියෙනවනේ. හරි ලී කොටේ වටිනවද නැද්ද කියලා තීරණය කරන්නේ නැද්ද? මම නිකන් ඔයාලගෙන් අහන්නේ. තීරණය කරනවා. දැන් නිකන් අපි ගත්තොත් එහෙම කළුවර ලී කොටයකින් කරන නිර්මාණයකටද වැඩි වටිනාකමක් තියෙන්නේ නැත්නම් කොට්ටම්බලියකින් කරන ලී කොටයක මේ නිර්මාණයකටද වැඩි වටිනාකමක් තියෙන්නේ? කළුවර ලීයෙන් කරන එකට සර්. අන්න ඒ වගේ දැන් යම්කිසි නිර්මාණයක් කරන්න ලී කොටයක් ගන්නවා නම් ඒ ලී කොටේ තියෙන වටිනාකම තෝරගන්නවා වගේ බලන සාධක වගේ අපි ඊළඟට ගන්නවා ඒක ශවි ශක්තිමත්ද දිරලද අරටු කොටසද තියෙන. අන්න ඒ වගේ මේ සිද්ධිවල තොරතුරු මූලාශ්‍රවල අපි සැලකිල්ලට ගත යුතු කාරණා ගණනාවක් මම ගිය සතියේ කතා කළා. ඒ කතා කරපු කාරණා අතර කාලීන භාවය, සමීප බව, අදාළ බව, කැපී පේනවද කියන එක, ගැටුමක් තියෙනවද කියන එකේ සිදුවීම ඇතුලේ මානව ලැබියාවක් තියෙනවද, හියුමන් ඉන්ට්‍රස්ට් එකක් එතන තියෙනවද, ඊළඟට ගත්තාම බලපෑම් වෙනවද නැද්ද කියන කාරණේ. ඒ කියන්නේ දැන්
ඔන්න අද අයවැය ලබා දෙනවා. එතකොට ඒක බලපෑමක් තියෙනවා. රාජ්‍ය සේවකයන්ගේ පැත්තෙන් බලපෑමක් තියෙනවා. ඊළඟට ගත්තාම දැඩි අර්බුදකාරී තත්වයකට රටපත් වෙලා ඉන්න වෙලාවක ව්‍යවසායකයන්ගේ පැත්තෙන් බලපෑමක් තියෙනවා. ඒතර බලපෑම හා වැදගත්කම. ඊළඟට වෙන ඒවට වඩා අසාමාන්‍යද කියලා. මම අර කිව්වේ දැන් උදාහරණයක් හැටියට ගත්තාම මාළු උයලා කන්න එක ප්‍රවෘත්තියක් නොවුනට අමුවෙන් මාළුවෙක් කනවා නම් ඒක ප්‍රවෘත්තියක් වෙනවයි කියලා. උන්න ඔය ටික කතා කරලා අපිට තොරතුරු මූලාශ්‍ර ගැන කතා කරා. තොරතුරු මූලාශ්‍ර කියන්නේ තොරතුරු ලබා ගැනීම සඳහා පාදක කරගන්න ඕනෑම දෙයක් තොරතුරු මූලාශ්‍රයක්. උදාහරණයක් හැටියට බන්ධනාගාරය, පොලිසිය, රෝහල, ඊළඟට ගත්තාම උසාවිය, පාර්ලිමේන්තුව, ගුවන් තොටුපළ, ඒවා තොරතුරු මූලාශ්‍ර. තොරතුරු ලබා ගන්න තියෙන තැන්. ඊළඟට තොරතුරු වාර්තාකරණයද අපි කතා කරා මේ ඍජු වාර්තාකරණය. මේ ඍජු වාර්තාකරණයේදී ඔයාලට මතකයි කිසියම් සිදුවීමක් ඒ ආකාරයෙන්ම ලියනවා නම් අපි ඒක ඍජු වාර්තාකරණයක් හැටියට යම් කිසි තොරතුරක් අපූර්වත්වයකින් යුක්තව නිර්මාණාත්මකව ඉදිරිපත් කරනවා නම් ඒක නිර්මාණාත්මක වාර්තාකරණය. දැන් මේ ඍජු වාර්තාකරණයේදී ගොඩක් වෙලාවට අපි ප්‍රවෘත්ති දකිනවා ඍජු වාර්තාකරණයේදී. නිර්මාණාත්මක වාර්තාකරණයේදී අපි දකිනවා විශේෂාංග වාර්තා. අපි ඒව ගැන කතා කළා. ඊළඟට ප්‍රවෘත්ති වාර්තාකරණය ගැන තමයි මම හිතන්නේ මට අද කතා කරන්න තියෙන්නේ. ප්‍රවෘත්ති මම හිතනවා බලමු අපි එතන දැන් ඉස්සරහට යමු. ප්‍රවෘත්ති වාර්තාකරණය විශාල පිරිසක් ඉලක්ක කරගනිමින් සිදු කරනු ලැබෙන්නකි. ප්‍රවෘත්ති වාර්තාකරණය විශාල පිරිසක් ඉලක්ක කරගනිමින් සිදු කරනු ලබන්නකි. මෙහිදී සමාජයේ දැන් ඔයාලට මම ඉස්සෙල්ලා මතක් කරලා දෙන්න ඕනේ. දැන් ඔයාලට ඉරිදා උදේ පන්ති කාමරය පිළිබඳ ගැටලුවක් නැහැ. හරිය? එතකොට සිකුරාදා පන්ති කාමරය සම්බන්ධයෙන් පැහැදිලි ගැටලුවක් තියෙනවා. එහෙනම් අපි ඉදිරියේදී කරන්න ඕනේ පන්තිය ගෲප් එකට මම දානවා. මේ පන්ති කාමරේ දැන් අද විශාල පිරිසකට බැරි වෙනවා නම් ඒ විශාල පිරිස වෙනුවෙන් අපි විකල්ප වේලාවකට යා යුතුයි. විකල්ප වේලාව එහෙමනම් ඔයාලා හොඳටම දන්නවා. හවස් වරුවක. එතකොට දැන් මේ වෙලාවේ අපි හිතමු 50 දෙනෙකුට බැරි වෙනවා. හැබැයි මම තෝරා ගන්න රාත්‍රී විකල්ප කාලය තුල බැරි වෙන්නේ 10 දෙනෙකුට කියලා. ඒකට මම කල්පනා කරන්න 50 දෙනාට බැරි වෙනවට වඩා 10 දෙනාගේ තැන මං ගිහිල්ලා ඉන්නවා. ඒ 10 දෙනා වෙනුවෙන් මම සාධාරණයක් කරනවා රෙකෝඩින් එකවත් ලබා දීලා කියන කාරණේ. එතකොට පන්ති 3යිනේ තියෙන්නේ සෙනසුරාදා උදේ 1යි, ඉරිදා උදේ 1යි, මේ සිකුරාදා උදේ 1යි. එතකොට සිකුරාදා උදේ 1ට එන්න බෑ. දැන් ඒක නැති වෙනවනේ. ඒකට ගන්න විකල්ප වේලාව තුල එන්න බැරි වුණොත් ඔබ අනෙක් වීඩියෝ කිල්ලන්න ඔබට අයිතිය තියෙනවා. ඒත් එක්කම යම් ඒවයේ තේරුන්නේ නැති තැනක් තිබුණොත් මගෙන් අර මුවේ මුණ ගැහෙන වෙලාවක සතියට 3 පාරක් මුණ ගැහෙනවනේ. ඒ වෙලාවක ඒවා निराකරණය කරගන්න අපි කැපකිරීමක් කරන්න ඕනේ. එහෙම නැතු අර මස් රාත්තලම ඉල්ලන එක නෙමෙයි යුතුයකම දරුවන්ගේ. අපි අන්‍යෝන්‍ය අවබෝධයෙන් මේක කරගෙන යන්නේ. ඒක මේ ඔබ වෙනුවෙන් කරන උපරිම කැපකිරීම වලට ඔබත් ටිකක් ලැබි වෙන්න බලන්න. ඒක තමයි මම හිතන්නේ හොඳම දේ කියන කාරණේ. එතකොට මම එහෙම රෙකෝඩින් නොදී ඉන්නෙත් නැහැ. ඔබ ඒක දන්නවනේ. හරි. ප්‍රවෘත්ති වාර්තාකරණය විශාල පිරිසක් ඉලක්ක කරගනිමින් සිදු කරන දෙයක්. එතකොට කිසියම් සමාජයක අතිවිශාල පිරිසකට ගැලපෙන්නනේ මේ ප්‍රවෘත්ති ලියන්න ඕනේ. මෙහිදී සමාජයේ විවිධ තරාතිරම් කියලා කියනකොට අධ්‍යාපනයෙන් තරාතිරම් වෙන්න පුළුවන්. උගත් බුද්ධිමත්භාවයෙන් තරාතිරම් වෙන්න පුළුවන්. වත් පොහොසත්කම් වලින් තරාතිරම් වෙන්න පුළුවන්. ಜಾති කුල වලින් තරාතිරම් තියාගන්න පුළුවන්. විවිධ වයස් කාණ්ඩවල වැඩිහිටි තරුණ ළමා හරි ස්ත්‍රී පුරුෂ භාවය වෙන්න පුළුවන්. විවිධ පුද්ගලයෝ ආමන්ත්‍රණය කරන්න සිද්ධ වෙනවා. එහෙයින් අන්තර්ගත කරුණු ප්‍රවෘත්තියක තියෙන අන්තර්ගත කාරණා ආයාසයකින් තොරව ආයාසයක් කියලා අපි අදහස් කරන්නේ ඒ කියන්නේ දැන් ලොකු වෙහෙසකින් තොරව පහසුවෙන් සහ අඩු කාලයකින් තේරුම් ගන්න අපිට ටග්ගලා කැප්චර් වෙන්න ඕන ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැතු උම්මග්ග ජාතකයේ ලියන හැටියට හරි සද්ධර්ම රත්නාවලිය ලියන හැටියට හරි ගැටපද විවරණයක් සහිතව යම්කිසි දෙයක් තේරුම් ගන්න දෙයක් ලියනවා නම් බහුශ්‍රතභාවය පෙන්නලා ඊළඟට ගත්තාම අපි කතා කරන ආකාරයට සංකීර්ණ ගැඹුරු පාඩ යොදලා ප්‍රවෘත්ති ලියනවා නම් ඒවා අයින් ජනතාව පුළුවන් තරම් ඈත් වෙනවා. එතකොට අඩු කාලයකින් ග්‍රහණය කරගත හැකි වන පරිදි ප්‍රවෘත්ති සම්පාදනය කරන්න ඕනේ. ප්‍රවෘත්ති වාර්තාකරුවෝ මේ සඳහා බහුලව යොදා ගන්න යටිකුරු පිරමීඩ ආකෘතිය. මම මේක ගැන නිකමට කතා කළා ගිය සතියේ. අපි කතා කරපු එකේ තව ටිකක් කලෙලි කරගන්න බලමු.
පුතේ ප්‍රවෘත්තියක් ගත්තාම මේ තියෙන මෙතන ප්‍රවෘත්තිය ගත්තාම දැන් මේක සමස්ත ප්‍රවෘත්තිය කියලා අපි හිතමුකෝ. මේ සමස්ත ප්‍රවෘත්තිය ගත්තාම පළවෙනියට මම මේ කොටුව දාලා තියෙන්නේ මේ කොටුව දාලා තියෙන්නේ සිරස්තලය ලියන්න. සිරස්තලය ලියන්න. එතකොට සිරස්තලය අපි කියන්නේ හෙඩ්ලයින් එක එතන ලියන. හෙඩ්ලයින් එකේ ලියනවා දැන් උදාහරණයක් ඇටියට අය වැය විවාදය අද. හරි. ඊළඟට මූල පාඨය කියලා මෙන්න මේ කොටසට එන්නේ වඩා වැදගත්ම කරුණු. ව්‍යවසායකයින් ඇතුළු දැන් අපි ගන්න එකේදී අපි හිතමුකෝ ව්‍යවසායකයින් ඇතුළු රාජ්‍ය සේවකයින්ට අඩු ආදායම් ලාභීන්ට හරි ඊළඟට ගත්තාම වාහන ආයනනය කරුවන්ට සහන රැසක් කියලා දැන් අපි දාන මූල පාඩේ වඩා වැදගත් වෙන කාරණා. ඊළඟට මෙතන දානවා අහවල් අයවැය කීවෙනි අයවැයද කොච්චර කාලයකටද මේක වළංගු කරගන්නේ කවුද ඉදිරිපත් කරන්නේ ආණ්ඩුවේ හැලී ටිකක් දාලා අයවැය අද ඉදිරිපත් කිරීමට නියමිතයි ඒකේ අය මෙච්චරයි වැය පරතරය මෙච්චරයි ඒවා සොයා ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග මේවා කියලා දාන්න. ඊළඟට තුන්වෙනි වැදගත් කාරණා ටික දාලා අවසානෙට මේ වැදගත්කමින් අඩුම කොටස මේ යටට දානවා. ඕක තමයි සාමාන්‍ය යටිකුරු පිරමීඩ ආකෘතිය. ඒකට යටිකුරු පිරමීඩ ආකෘතියේ තියෙන විශේෂත්වය තමයි දරුවනේ වඩාත් වැදගත් වෙන දෙයක් ඉක්මනට ග්‍රහණය වෙනවා. වැදගත්කමින් අඩු දේවල් තමයි පහළ තියෙන්නේ. ඒකට මුල් කොටස ඒ කියන්නේ දැන් අපි සමස්ත ප්‍රවෘත්තියම කියවනකොට මේ ටික විතරක් කියවනවා. ඒක කියෙව්වත් අපිට ප්‍රවෘත්තිය තේරෙනවා. මෙතන තියෙන අවශේෂ කාරණා. ඒකට මුල් කොටස කියවනකොට ප්‍රවෘත්තිය තේරෙනවා නම් අන්න ඒක තමයි මේ අපි කතා කරන යටිකුරු පිරමීඩ ආකෘතිය. එතකොට යටිකුරු පිරමීඩ ආකෘතියේ ප්‍රවෘත්තියක් ලියනකොට මම ගිය සතියේ ආරම්භයක් ගත්තා ඔයාලත් එක්ක. ප්‍රවෘත්තියකින් බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ ප්‍රවෘත්තියක් ලියන කෙනා නෙමෙයි ප්‍රවෘත්තිය කියවන කෙනා බලාපොරොත්තු වෙන ප්‍රශ්න 6ක් තියෙනවා. මේ ප්‍රශ්න 6 අපි ගිය සතියේ ලියා ගන්නත් ඇති. මෙතන පළවෙනි අශ්වයාගේ ලියා ගන්න කවුද? මම කියලා දෙනවා ඊට පස්සේ බය නැතුව ලියා ගන්න. ඊළඟට දෙවෙනි අශ්වයාගේ ලියා ගන්න කුමක්ද? මොකක්ද කියන එක. තුන්වෙනි අවස්ථාවේ අපි ලියා ගන්න කුමක් නිසාද? නැත්නම් කවර අවස්ථාවකද? පළවෙනි අවස්ථාවේ කවුද? දෙක කුමක්ද? තුන්වෙනි එක කවර අවස්ථාවකද? වෙන්. කොහෙද කියන එක. ඊළඟට හතරවෙනි එක කොහේද? කොයි වෙලාවේද කොහේද? ඉස්කෝලේ උදේ වරුවේ. ඒ වගේ ප්‍රශ්න දෙකක් එතනදී. කොහේද? ඊළඟට කොහොමද උනේ? අඹ ගහෙන් වැටිලා. මොකක් නිසාද? ලොකු සර්ට හොරෙන් අඹ කඩන්න ගිහිල්ලා. හරි. දැන් අපි බලමු. දැන් අපි සිරස්තලයක් ගන්නවා. මෙතන මම ඔන්න කොටුවේ ලියනවා. සිසුවෙක් පාසල් කාලය තුල අඹ ගසකින් වැටි දැඩි සත්කාර ඒකකයට. දැන් සිරස්තලයක් තියෙනවා. වඩා වැදගත් කරුණු හෙවත් මූල පාඨය අපි ගන්නවා. අඹතැන්න මහාවිද්‍යාලයේ 13 වසර ඉගෙනුම ලබන සිසුවෙක් අද පෙරවරුවේ පාසලේ අඹ ගසකින් වැටි සිහිසුන්ව බරපතල තුවාල ලබා දිදුල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විට ප්‍රතිකාර ලබනවා. දැන් එතකොට ඔය කියන කතාන්දරේ ඊළඟට අපට ඕන වෙනවා මොනවද විස්තර? දැන් 13 වර සිසුවෙක් කියලා කිව්වා. එතකොට එයාගේ නම කවුද?
ඊළඟට දානවා අපි දැන් ලියාගෙන යනවා. ලියාගෙන යනකොට අඹගසකින් වැටීම නිසා පාසල් කාලය තුල කවර අවස්ථාවකද කියන එකත් ලියවෙනවා. අසවල් පාසලේ විදුහල්පතිවරයාට සහ ආචාර්ය මණ්ඩලයට හොරෙන් පාසල් වත්තේ පිහිටා ඇති අඹගසකට මිතුරන් සමග නැගීමට උත්සාහ කිරීමේදී හරි ගසේ ඉහළ අත්තක සිට අඩි 30ක විතර ඉඳන් පහළට ඇද වැටිලා සිහිසුන්ව සිටියේදී රෝහල් ගත කරලා දිදුල මහ රෝහලට රෝහල් ගත කරලා තත්ත්වය බරපතල බැවින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබන බව අප වාර්තාකරු සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයා දිදුල පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇති අතර දිදුල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි. ඊළඟට තවත් ඕනනම් දාන අදාළ දරුවා සමග සිටි අනෙක් දරුවන්ගේ ප්‍රකාශ මේ වන විට සටහන් කරගෙන ඇති අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ සිසුවාගේ තත්ත්වය බරපතල බවයි. දැන් අර කියන මේ මෙතන තිබිච්ච මේ ප්‍රශ්න 6ට අපට පිළිතුරු ලැබිලා තියෙනවද නැද්ද? මම ඔයාලගෙන් අහන්නේ. මෙතන තිබිච්ච ප්‍රශ්න 6ට පිළිතුරු ලැබිලා තියෙනවද නැද්ද? මේ අශ්වයා ඉන්න තැන තිබිච්ච ලැබිලා තියෙනවා. පුතේ ප්‍රවෘත්ති ලියන කෙනෙක් උත්සාහ කරන්න ඕනේ ඔය ප්‍රශ්න 6ටම එක්ක උත්තර හොයන්න. ප්‍රවෘත්ති රචකයා උත්සාහ කරන්න ඕනේ ඔය ප්‍රශ්න 6ටම උත්තර හොයන්න. හැබැයි හරි අමාරුයි ඔය 6ටම උත්තර හොයන්න. අර වගේ ප්‍රවෘත්තියක මේ 6ටම උත්තර හොයන එක හරි ලේසි. අපි හිතමුකෝ බලන්න රියානතුරක් නිසා පුද්ගලයෙක් මරුමුවටපත් වෙලා තියෙනවා කියලා. මෘතදේහය කොළඹ රෝහලේ තියෙනවා කියලා. අනන්‍යතාවය හොයාගන්න බැහැයි කියලා. ක්‍රියානතුර පිළිබඳ වෙච්ච ආකාරය පිළිබඳ හොයාගන්න බැහැයි කියලා. හප්පලා ගිහිල්ලාද නැත්තම් ස්වයංක්‍රියා කියන්නේ තනියම හැප්පිලා වැටිලා මැරිලාද කියලා හොයාගන්න බැහැයි කියලා. ඒ වගේ ඒවයිදී ප්‍රශ්න දෙකකට තුනකට විතර උත්තර හොයන්න බැරි වෙනවා. එහෙම වුණොත් අපි 4කින් ලියනවා. අන්න ඔතන අපි මේ කතා කරන්නේ මේ ලියාගත්ත කොටස ඉංග්‍රීසි භාෂාවේ W අකුරු 5කින් සහ එක H අකුරකින් තමයි පටන් ගන්නෙ. H අකුර තමයි how කවුද කියන්නේ. sorry who. එතකොට අනිත් ඒවා තමයි what, when, where, why, which කියන ප්‍රශ්න. W 5 සහ H සංකල්පයට ප්‍රවෘත්ති වාර්තාකරුවෙක් පිළිතුරු ලබා දිය යුතුයි. ඒතර ප්‍රවෘත්ති ලියන කෙනා W 5 සහ H කියන සංකල්පය. ඔය තමයි මේ ප්‍රශ්න 6 කවුද, කුමක්ද, කුමන අවස්ථාවකද, කොහේද, කෙසේද, කුමක් නිසාද කියන කාරණා 6. ඔබට පැහැදිලි දේ ටික පැහැදිලි මදිද? පැහැදිලි සර්. හරි. ඔන්න ඔය ප්‍රශ්න 6ට පිළිතුරු අපේක්ෂා කරනවා. ඔය ප්‍රශ්න 6ට පිළිතුරු අපේක්ෂා කරනවා මේ රීඩර් පාඨකයා කියන කෙනා. ඒ පාඨකයා තෘප්තිමත් වෙන්නේ කිසියම් ප්‍රවෘත්තියක ඔය කරුණු 6ම තියෙනවා නම්. දැන් ඔන්න බලන්න. ඒ කරුණු 6ම නොතිබ්බහම අපිට පොඩි කුතුහලයක් එනවා. දැන් අපි ලියනවා ප්‍රවෘත්තියක්. නුවර ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ නිවසක් අසල්වැසි නිවසක් මතට කඩා වැටීම නිසා එම නිවසේ ජීවත්ව සිටි මව පියා ඇතුළු දරුවා ජීවිතක්ෂයට පත්වේ. මෙම නිවස ප්‍රමිතියෙන් තොරව ඉදිකර ඇති බව මහනුවර පොලිසිය සඳහන් කරන අතර නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාත් එම මතය නැත්නම් එම අදහස පිළිගෙන ඇත. හරි. දැන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා ඔච්චර දේවල් හොයාගෙන තියෙනවා අර ගෙදරේ අයිතිකාරයාගේ නම හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ හොයාගන්න බැරි වුණාම එයා දාලා තියෙන ධනවත් ව්‍යාපාරිකයෙක් කියලා. දැන් අපි හොයනවද නැද්ද යටිපෙලෙන් ධනවත් ව්‍යාපාරිකයා මොකාද කියලා? හොයනවා. අන්න. එතකොට ප්‍රවෘත්ති වාර්තා කරනදී සමහර වෙලාවට වාර්තාකරුවෝ දැන
මේ තොරතුරු සැඟවීමට කටයුතු කරනවා. මේ තොරතුරු සැඟවීමට කටයුතු කරනවා. එතකොට පාඨකයාගේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ තොරතුරු සම්පූර්ණයෙන්ම අවශ්‍යතාවයක් කරන උනන්දුවක් තියෙනවා. ඒවා කවුද මොනවද කියලා හොයලා බලන්න. දැන් ඔබට පැහැදිලි. අපි ලියාගමු මෙතන. මෙතන චුට්ටක් දරුවනේ මේ කියන වචනේ ලියලා ඒකට පොඩි පැහැදිලි කිරීමක් ලියාගමු. මම කියන වචනේ ලියන්නේ මේ හැරේ highlight වෙන්න ලියාගන්න. මූල පාඨය කියලා ලියාගන්න. මූල පාඨය ලියාගන්න. මූල පාඨය. හරි ලියාගන්න. සාමාන්‍යයෙන් ප්‍රවෘත්තියක් රචනා කිරීමේදී එහි මූල පාඨයට වැඩි වටිනාකමක් හිමි වෙයි. වැඩි වටිනාකමක් හිමි වෙයි. ප්‍රවෘත්තියක සිරස්තලයෙන් පසුව තද කළු පැහැති අකුරින් මෙම මූල පාඨය බොහෝ විට දැකගත හැකිය. තද කළු පැහැති අකුරින් මෙම මූල පාඨය බොහෝ විට දැකගත හැකිය. සර් ඔව් ඒ වාක්‍ය මුලින් ආපහු කියන්නකෝ. මුලින් ඉඳන් කියන්න. ඔව් සර් කොතන ඉඳන්ද මුලින් ඉඳන් ඔයා ලියාගත්තේ කොතන ඉඳන්ද පුතේ? තද කළු පැහැති අකුරෙන් තද කළු පැහැති අකුරින් මෙම මූල පාඨය දැකගත හැකිය. හරි දරුවෝ. W5 සහ H මේක ලියා ගන්න ඕනේ. W5 සහ H යන W5 සහ H යන අංග වලින් W5 සහ H යන අංග වලින් සියල්ලම හෝ අවම හතරක්වත් අඩුම හතරක්වත් මෙම මූල පාඨයෙහි ඇතුළත්ය. කිසියම් ප්‍රවෘත්තියක
කිසියම් ප්‍රවෘත්තියක අන්තර්ගතය නොකියවා උවත් අන්තර්ගතය නොකියවා උවත් කිසියම් ප්‍රවෘත්තියක අන්තර්ගතය නොකියවා උවත් ප්‍රවෘත්තියේ අන්තර්ගතය අවබෝධ කර ගැනීමට මූල පාඨය රචනා කර තිබිය යුතුය. මූල පාඨය රචනා කර තිබිය යුතුය. right. ඊළඟට තව ඉඩක් තියෙනවා. ඒකට ඡේදයක් වෙන් කරගන්න දැන්. ඡේදයක් අරගන්න. සාමාන්‍ය ප්‍රවෘත්තියක් වචන 40ක් කෙටීරක් වචන 40ක් කෙටීරක් 60ක් අතර ප්‍රමාණයෙන් රචනා වෙයි. 40ත් 60ත් අතර ප්‍රමාණයෙන් රචනා වෙයි. සාමාන්‍යයෙන් ප්‍රවෘත්තියක් වචන 60ත් 40ත් අතර ප්‍රමාණයෙන් රචනා වෙයි. එහි අන්තර්ගතය තුල නැත්නම් ගර්භය කියන කොටසේ එහි අන්තර්ගතය තුල W5 සහ H වලින් සමන්විත W5 සහ H වලින් සමන්විත කරුණු අනාවරණය කිරීමට ප්‍රවෘත්ති රචකයා සමත් විය යුතුය. පාඨකයා එය බලාපොරොත්තු වෙයි. පාඨකයා ඒක බලාපොරොත්තු වෙනවා. පාඨකයා හරි ග්‍රාහකයා කියලා ගත්තොත් ඔක්කොටම අයිති වෙනවා. ඉතින් මේකත් චුට්ටක් ඔළුවට ගන්න වෙයි. පුවත්පත්වල තමයි නැත්නම් මුද්‍රිත මාධ්‍යයේ තමයි ලියාගත්තත් කමක් නැහැ මේ කියන කොටස. කොහේ හරි තැනක ලියා ගන්න ඔබට අයිතිය තියෙනවා. පුවත් මේක මීඩියා කරන ළමයි ඒකවත් දන්නේ නැතුව ඉන්නේ. ඒක දන්නේ නැතුව ඉන්නවා කියලා කියන එක ප්‍රශ්නයක් එතකොට. පුතේ පුවත්පතේ තමයි නැත්නම් මුද්‍රිත මාධ්‍යයේ තමයි දුවේ පුතේ පාඨකයා ඉන්නේ. රේඩියෝ එකේ කවුද ඉන්නේ? රේඩියෝ එකේ ඉන්නේ ශ්‍රාවකයා. මුද්‍රිත මාධ්‍යයේ පාඨකයා, ගුවන්විදුලියේ ශ්‍රාවකයා. එහෙනම් රූපවාහිනියේ ඉන්නේ කවුද? ප්‍රේක්ෂකයා. ඔව් රූපවාහිනියේ සහ සිනමාවේ ඉන්නේ ප්‍රේක්ෂකයා. නමුත් අපි පොදුවේ ගත්තාම ජනමාධ්‍ය කියලා ගන්න පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය ත්‍රිත්වයම. මේකේ ඉන්නේ කවුද කියලා අහුවාම මේ මාධ්‍ය ත්‍රිත්වයේම ඉන්නේ කවුද? ග්‍රාහකයා. අන්න ඔය විදිහට තමයි මේ ඔඩියන්ස් එක නාමකරණය වෙන්නේ. මේ අර අපි නිකන් කියන සමාජයේ ඉන්නේ මිනිස්සු.
පන්ති කාමරයක කවුද ඉන්නේ? ගෑනු ළමයි පිරිමි ළමයි. අර ඒ වගේ මේ ඔඩියන්ස් එක වෙනස් වෙනවා. ඔඩියන්ස් එක හඳුන්වන ක්‍රමය වෙනස් වෙනවා. තව ටිකක් ගියාම නැටුම් කරන ළමයි සංගීතය කරන ළමයි වගේ වෙනස් වෙනවා වගේ අන්න ඔඩියන්ස් එක වෙනස් වෙනවා. ඒක සාමාන්‍ය ව්‍යවහාරයට අපි පාවිච්චි කරන කොටසක්. right දැන් ඔබට පැහැදිලි. ඒවා වත් දන්නේ නැති වුනහම පොඩි අඩුවක් තියෙනවා මීඩියාවල. right නිර්මාණාත්මක රචනය කියලා එකක් දැන් අපි ගන්නවා. උදේ නිර්මාණාත්මක මේ මුද්‍රිත මාධ්‍ය බහුලව දකිනවා. ඍජු වාර්තාකරණය දැන් අර ප්‍රවෘත්තිවල තියෙන්නේ බොහෝ වෙලාවට ඍජු වාර්තාකරණය. ප්‍රවෘත්තිවල ආයි කතා බහක් කරන්න දෙයක් නැහැ. ඒක ඍජු, ඩිරෙක්ට්. ඒ සිද්ධිය ඒ විදිහටම ලියනවා. ඔන්න ඔය උෂාර පොඩි ආතල් එකක් ආවනේ එකපාරට. හරි? එතකොට හරි? දැන් ඍජු වාර්තාකරණය දැන් අපි ගත්තාම හොඳට මේක තේරුම් අරගන්න ඕනේ. පුතේ ප්‍රවෘත්තියක් දැන් අද සිද්ධ වෙන දෙයක් හෙට ප්‍රවෘත්ති බවට පත් වෙන පුවත්පතක. රේඩියෝ එකේ නම් අද වෙන දෙයක් අදම ප්‍රවෘත්ති බවට පත් වෙනවනේ. අපි ඒක දන්නවනේ. අද වෙන දෙයක් අදම ප්‍රවෘත්ති වෙන රේඩියෝ එකේ ටීවී එකේ. සමහර වෙලාවට ප්‍රවෘත්ති ඍජු වාර්තාකරණයෙන් ලියනවා. අපි දැකලා තියෙන දැන් අර මං සිසුවාගේ අඹ ගහෙන් වැටිච්ච සිසුවාගේ කතන්දරය ගත්තොත් ඒක ඍජු වාර්තාකරණයෙන් ලියන රූපවාහිනිය. අද දිදුල අහවල් පාසලේ සිසුවෙක් අඹ ගසකින් වැටි බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන සිසුවාගේ තත්ත්වය බරපතලයි. ඍජු කතාවක්. දැන් ආයි කල්පනා කරලා බලන්න අපට බැරිද ඒක මානව හැඟීම් ජනනය වෙන ආකාරයට නිර්මාණාත්මක වාර්තාකරණයෙන් ලියන්න? පුළුවන් සර්. ඔයාලා ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති සමහර වෙලාවට බලනකොට මේ ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්තිවල ඒ රිද්ම් එක ගන්නවා. හරි? ඔන්න ඒකේ ගන්නවා කැමරා කෝණවලට. ඉස්කෝලේ යන ළමයේගේ පිටිපස්සේ නම් පාසටහන් නැත කකුල් දෙක සපත්තු දාගෙන යන එකක් අර ගන්නවා. ඊට පස්සේ කියනවා අපි නම ගත්තොත් එහෙම නිශාන්ත මදුෂාන් බන් අහවල් පාසලේ දිදුල පාසලේ 13 වසර ඉගෙනගත් දීප්තිමත් ශිෂ්‍යයෙක්. පාසලේ හැමෝම අතර උෂාන්ට තිබුණේ ලොකු පිළිගැනීමක්. ඒ ශිෂ්‍ය නායකයෙක් වෙච්ච නිසාම නෙමෙයි ක්‍රීඩා කටයුතු වලුත් ඉහළ තැනකට ඔහු පත් වෙලා හිටපු නිසා. ගුරුවරුන් අතරත් උෂාන් පිළිබඳ තිබුණේ ලොකු ගෞරවයක්. ඔහු බහුවිධ දක්ෂතා වලින් සමත් වෙච්ච නිසා. ඔහු ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළින්ම සමත් වෙනවා. දැන් තාම කිව්වද මෙයා අඹගහෙන් වැටිච්ච කතාවක්? නෑ සර්. නෑ. තාම කිව්වද මෙයා රෝහල් ගත වෙච්ච කතාවක්? සර්. අන්න බලන්න අර රූපරාමුත් එක්ක නිර්මාණාත්මක වාර්තාකරණයකට ප්‍රවේශ වෙනවා. නමුත් අද උෂාන් දුරදිග නොබලා ගත්ත ක්‍රියාමාර්ගයක් තීරණයක් නිසා රෝහලක ඇඳ මත ප්‍රතිකාර ලබන්න සිද්ධ වෙලා. අන්න දැන් ප්‍රේක්ෂකයාට පාඨකයාට කුතුහලයකුත් ගෙනල්ලා දීලා තියෙනවා. දැන් එතනින් එහාට අපි දැන් ටිකක් මේක කොට දාලා බලන්න යනවද නැද්ද? බලනවා සර්. කොට දාලා බලනවා. පුතේ නිර්මාණාත්මක වාර්තාකරණයේ දරුවනේ හොඳට තේරුම් ගන්න. නිර්මාණාත්මක වාර්තාකරණය හොඳට තේරුම් ගන්න. පිරමීඩයක් නම් ඔය පිරමීඩයේ තියෙන ඔය විදියට ඇද වුණාට කමක් නැහැ. ඒක කෙලින් කරලා බලා ගන්න. ඒතකොට පිරමීඩයේ තියෙන්නේ දැන් අර ගොතනවා ටික ටික. ගෙතුම ගොතනවා දැන්. දැන් චුට්ට චුට්ට ගොතනවා. මම අර කිව්වේ ගොතන ආකාරය. දැන් මම ඔය කියපු ටිකෙන් ඕන් ඔච්චරක් විතර තව ටිකක් ඕනනම් ගොතලා ඇති. ඕන් ඔච්චරක් ගොතලා ඇති. තාම කියලා නැහැ. තාම කියලා තියෙන්නේ රෝහලක ඇඳ මත. ඇඳකට සීමා වෙන්න සිද්ධ වුණා. ඊළඟට දැන් ආයිත් තව ටිකක් තියෙනවා. දරුවන් තිදෙනෙකුගෙන් යුක්ත පවුලේ වැඩිමහල් පිරිමි දරුවා තමයි ඔහු. එයාට අමතරව තව දැන් නම කියලා කියන ඔහුට අමතරව තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. තාත්තා පුලි වැඩ කරලා උෂාන් මේ තත්ත්වයට ගෙනාවේ. දැන් තව ටිකක් ගොතනවා. තව ටිකක් ගොතනවා. පැහැදිලිද කියන්නේ? ඔව් සර්. එහෙම ගොත දැන් මේ නිර්මාණාත්මකව ගොතලා ඉවර වෙලා
මෙන්න මෙතෙන් දෙනකල් අරන් එනවා. මෙහෙම අරන් එනවා. අරන් ඇවිල්ලා මෙතනදී තමයි ඔය සිදුවීම අවසානට කියන්නේ. මෙයා නොසලකිල්ල නිසා යාළුවොත් එක්ක මෙච්චර වගකීම් සහගත තරුණේ නොසලකිල්ල නිසා යාළුවොත් එක්ක එකතු වෙලා කරන්න ගිය වැඩකින් පවුලේ අයට ඔහු රෝගී තත්ත්වෙන් බලා ගන්න සිද්ධ වෙලා තියෙනවා. අන්න නිර්මාණාත්මක වාර්තාකරණයේ තියෙන්නේ පොඩි කතන්දරයක් කියනවා. කතන්දරයේ ඇතුලේ මානව සංවේදී බවකුත් අරන් ඇවිල්ලා වැදගත් සිදුවීම් මුලින් කියන්නේ නැතුව ඒක තියාගෙන ඉඳලා හරියට අර ජන කතාවක් වගේ. ඒ වැදගත් සිදුවීම් අන්තිමට තමයි කියන්නේ. දැන් ජන කතාවකත් ගමරාලයට වෙච්ච දේ, නරියට වෙච්ච දේ, හාවට වෙච්ච දේ මුලින් මැදලා අරින්නේ නැහැනේ බකස් කියලා. එතකොට ජන කතාවේ රසය නෑ. අපි ජන කතාවල තියෙන නිර්මාණාත්මක වාර්තාකරණයේ ප්ලැට්ෆෝම් එක ඕනේ කොමත් එක රටක හාවෙක් හිටියා. මේ හාව ඔහොම කැලේ ඇවිද ඉන්නකොට මේ හාවට හම්බුණා නරියෙක්. ඒ නරිය හම්බ වෙලා බලනකොට නරියා හාවට පොඩි යෝජනාවක් එනවා. යාළුවේ ගොඩ කාලෙකින් ඔයාව දැක්කේ. ඔයා කොහෙද යන්නේ? අපි ගමනක් යන ගමන් ඉන්නකොට තමයි මෙහෙම උනේ කියලා දැන් දෙන්න කතාව. ඊට පස්සේ ඔහොම යනකොට දෙන්න හොඳ යාළුවෝ වෙලා ටික දුරක් යනකොට නරිය හාවට පොඩි යෝජනාවක් දැම්මා. ගමරාලගේ කුඹුරේ තියෙන නැත්නම් හේනේ තියෙනවා. පැහිච්ච ලබු අපි ලබු ගෙඩියක් කඩාගෙන ආවිලා ඇට අරගෙන පැලක. දැන් තාම මේ කතාව ගොතලා ඇරෙන්න සිද්ධිය කියලා ඉවර නෑ නේද? දැන් ඔය හාවගේ නරියගේ කතන්දරය ගත්තාම. බලන්න පැහැදිලිද නැද්ද? පැහැදිලි සර්. ඒතර මේ ෆෝමැට් එක ඔයාලා දැනගන්න. මේ ෆෝමැට් එකක් තියෙනවා. ඒකට තමයි දැන් අපි මේ ගෙතුම හදන්න ඕනේ. ඒ ෆෝමැට් එකේ අන්න අර ලස්සනට නිර්මාණාත්මක ප්‍රවේශයෙන් අරන් මම ඔබට යෝජනා කරනවා. ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රවෘත්තියක් දෙකක් බලනකොට ඔබට මේ නිර්මාණාත්මක වාර්තාකරණයේ ප්‍රකාශයන් ටිකක් ඒත්තු ගන්නන්න පුළුවන්. ඒත් එක්කම පුවත්පත්වල විශේෂාංග රචනාවල ඔන්න ඔය නිර්මාණාත්මක ප්‍රවේශයන් තමයි අපි දකින්නේ. right දැන් එහෙමනම් මගේ පැහැදිලි කිරීම ඇතුලේ අපි බලමු සටහනේ පැහැදිලි කිරීමක් කොයි වගේද කියලා. නිර්මාණාත්මක රචනය ප්‍රවෘත්ති වාර්තාකරණයට වඩා වෙනස් ස්වරූපයක් ගනී. උදාහරණයක් ලෙස පුවත්පතේම ඇති නවකතාවක විශේෂාංග ලිපියක වාර්තාකරණය දක්වන්න පුළුවන්. ඒකෙදි පාවිච්චි කරන්නේ පිරමීඩය උඩුකුරුව. උඩුකුරුව කියනකොට වැදගත් සිදුවීම් මුලට නෙමෙයි වැදගත් සිදුවීම් අගට ගන්න යටට ගන්න. උඩුකුරු පිරමීඩ ආකෘතිය මෙහිදී භාවිත කරන එක් ස්වරූපය කියන්නේ ගෙතුම හදනකොට පිරමීඩය උඩට අරගෙන ඒකේ වැදගත්කමින් අඩු ඒවා අරගෙන ටික ගොතලා අන්තිමට තමයි මේක කියන්නේ. ඔබ ඔය අහපු ජන කතාවක, කියවන කෙටි කතාවක, නව කතාවක, යාළුවොත් එක්ක පච කෙලින කතාවක තියෙන නිර්මාණාත්මක ආකෘතිය. මෙම ආකෘතියේදී තොරතුරු අදියරෙන් අදිරිය පිළිවෙලට ඉදිරිපත් කරන හැඳින්වීම, සිද්ධිය, තොරතුරු, නිගමනය හා අවසානය. අර දරුවා ගහෙන් වැටිච්ච කතන්දරේ අවසානයේ තමයි කියන්නේ නිගමනය හා අවසානය. නිගමනය මේ හේතුව නිසා මෙහෙම වෙලා තියෙනවා. ඒකෙන් අහවලාට මෙහෙම වෙලා තියෙනවා, පාසලට මෙහෙම වෙලා තියෙනවා, ඉස්කෝලේට වටිනා මානව සම්පතක් නැති වෙලා තියෙනවා, යාළුවන්ට මිත්‍රයෙක් නැති වෙලා තියෙනවා. අන්න දැන් ඔබට පැහැදිලි. තේරුණාද? ප්‍රශ්න තියෙනවද අහන්න කාට හරි දරුවන්ට? ඒ ආකෘති දෙක තේරුණාද? ප්‍රශ්න තියෙනවද දරුවන්ට අහන්න? ළමයි තේරුණා සර්. එහෙනම් ගැටලුවක් ඇත්තේම නැහැ. අපි හිතනවා ඔබට ඒක සටහනක් ආවට පස්සේ තවත් හොඳ වෙයි කියලා. ලියාගමු. පොඩි ලිවිල්ලක් තියෙනවා. ඔයාලා මාර වාසනාවන්තයි. කොච්චර වාසනාවන්තද කියනවනම් රාත්‍රී 2ට විතර දඩබඩාංගාලා වහින්න ගත්තා. මට ඇහැරුණා මං ඒත් හිතුවා දැන් නම් 5යි වෙන්න ඇති වෙලාව. අද නම් පන්ති කරලා ඉවරයි කියලා. බලනකොට 2යි වෙලාව. මං ආයෙත් තව ටිකක් නිදාගත්තා. ඊට පස්සේ ඔහොම ඔක්කොම වෙලා මම සාමාන්‍ය පුරුද්දට 5ට හැරෙන්නේ. මම 5ට හරියට අවදි වෙලා ඉන්නකොට වැස්ස පායලා මට හරි හැපි. මොකද වැහැලා ඉවරයි.
ඊට පස්සේ මම පහට හැරලා ඔහොම කැරකි ඉන්නකොට වැඩ ටික ලෑස්ති කර ගන්නකොට ක්ලාස් එකේ වැඩ ටික ලෑස්ති කර ගන්නවත් එක්කම අර මේ සැරේ විශ්වවිද්‍යාලයට තේරිච්ච අයියලා වගේක් හිටියා. ඒ අයියලාගේ අඩුපාඩු වගේක් තිබුණා. මොකද ඒගොල්ලගේ මම අර ඔයාලට පෙන්නන්නත් මම ඒක සැලසුම් කරලා තිබුණා. මෙන්න මේක ඉන්නවා පෙන්නන්නම් මේක. කැම්පස් යන අයියලා අක්කලාගේ ඒ තොරතුරු පත්‍රිකාව හදා ඉන්නකොට අද උදේ 5න් පස්සේ ඒකේ තිබිච්ච පොඩි ඔය නංගම් වැරදි විශ්වවිද්‍යාලවල අඩුපාඩු අරව මේවා පොඩක් කලෙලි කරලා හැදුවා. ඒ හදන වෙලාවේ 5යි කාලට විතර ඇති 5:20ට විතර ඇති ඕන ආයෙත් දඩාංගල වහගෙන මහා වරුසාවක් වැහගෙන ඉන්නවා. මම ඒත් හිතුවා මට මෙතන මම මේ පන්ති කරන තැන මෙතන කරගන්න බැරි වෙයි කියලා එහෙමත් සූදානම් වෙලා ඉන්නකොට හරියට ආයි 5:40ට විතර 45ට විතර වැස්සේ චූටි අඩු ගතියක් තිබුණා. ඊට පස්සේ ආයි තව විනාඩි 5ක් අද මම අර ටිකක් උදේම සින්දුවක්වත් දාන්න පෙළඹුණේ නැත්තේ ඔය හේතුව නිසා. ආයි 5:40ට 45ට විතර ගත්තාම දැන් වැස්ස ස්ලෝ වේගෙන යනවා. ඊට පස්සේ මම ආයි තීරණය කළා වෙන තැනකට ගන්න නැතුව කාමරයකට අරගත්තත් මට ඩිස්ටර්බ් වෙතන. මම ඊට පස්සේ ආයි තීරණය කරා මේ හදාගත්ත ස්ටුඩියෝ කෑල්ලෙම පන්තිය කරනවායි කියලා. ඊට පස්සේ හරියට 6ට 5ක් විතර තියෙනකොට වැස්ස සම්පූර්ණයෙන්ම නැත්තරම නැති වෙලා ගියා. ඊට පස්සේ දැන් නම් ආයෙත් කලු කරගෙනත් එනවා. නමුත් ගැටලුවක් නැති වෙයි. අපි බලමු දැන් අපට අල්ලගෙන යන්න පුළුවන් තරමක් අල්ලගෙන යන්න. එහෙම තියෙනවා. ලොකු බාධාවක් වෙන්නේ නැහැ. මම ඔයාලගෙන් ඉල්ලනවා මේ දැන් බලා ගන්න. විශ්වවිද්‍යාලයේ යන ලයිස්තුවට නම ඇතුළත් කරගන්න බලා ගන්න. සාමාන්‍යයෙන් ඒක තමන් තමයි තමන්ගේ නමට ලියා ගන්න ඕනේ. මගේ පන්තියේ ඉන්න බහුතර ළමයිකින් ආසන්න වශයෙන් 15ක් නම් කැම්පස් යනවා. ඉතින් 100ක් කැම්පස් යන්නේ නැහැ. ඒක කවටවත් කියන්න බැහැනේ. 15ක් විතර විශ්වවිද්‍යාලයට යනවාමයි. විද්‍යාපීඨත් යනවා සාමාන්‍යයෙන් 15ක් 20ක් අතර ප්‍රමාණයක්. එකතුව ගත්තාම විශ්වවිද්‍යාල සහ විද්‍යාපීඨවල එකතුව ගත්තාම ආසන්න වශයෙන් 35ක විතර ප්‍රමාණයක්. ඔය තමයි විශ්වවිද්‍යාල සහ විද්‍යාපීඨවල එකතුව. ඊළඟට එතනින් එහාට තවත් කරු විශාල ප්‍රමාණයක්. සාමාන්‍ය ඒ percentage එක 40ක විතර තියෙනවා. ඒ percentage එක 100. ඒ කියන්නේ ඒ ගන්න 100කට 5කට 10කට කැම්පස් යන්නත් බැරි වෙනවා. ඒකත් අපි දන්නවා. හරි. එතකොට ඔය තමයි සාමාන්‍ය තත්ත්වය. සෑම වර්ෂයකම නීති පීඨයේ ඇතුළු ලංකාවේ සියලු විශ්වවිද්‍යාලවලට දරුවන් ඇතුළත් වෙනවා. දැන් ඔබට මේ කියන භූමිකාව ගත්තාමත් පැහැදිලි. නීති පීඨය පේරාදෙණිය, ජයවර්ධනපුර, කැලණිය, කොළඹ, රුහුණ, සබරගමුව, ඌවවෙල්ලස්ස, ඊළඟට ගත්තාම සෞන්දර්ය විශ්වවිද්‍යාල, ඊළඟට ගත්තාම රජරට විශ්වවිද්‍යාලය, ඊළඟට ගත්තාම රුහුණු ඔක්කොටම ළමයි සාමාන්‍ය ඇතුළත් වෙන ප්‍රමාණයක් තියෙනවා. ඔය තමයි සාමාන්‍ය තත්ත්වය. ඒකේ කොච්චර කරත් අමතක කරන්න එපා. ඔය කොල්ලෝ පිස්සෝ වගේ හිටියට කොල්ලොත් අන්තිමට ගේම ගහනවා. දැන් මේක ගත්තත් 1යි 2යි 3යි 4යි 5 6 7 8 9 කොල්ලොත් 9ක් 10ක් විතර සාමාන්‍ය අවුරුද්දකට ඔය අතරට එකතු වෙලා සෙට් වෙලා යනවා. ඔක තමයි සාමාන්‍ය ස්වභාවය. මම නිකන් ඔබට දැනගන්න කිව්වේ. ඔය තැනට එන්න අභිමානයක් පත් කරගන්න කියලා මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඔය තමයි යථාර්ථය. කැපවීමෙන් වැඩ කරනවා නම් අරමුණු තියෙනවා නම් ඉලක්ක අතරෙම ඉන්නවා නම් විශ්වවිද්‍යාලය යන ටාගට් එකේ ඉන්නවා නම් උත්තර ලියනවා නම් කාලය කළමනාකරණය කරගන්න නම් සියලු විෂයන් වලට විෂයන් 3ට පොදු පේපර් එක සමත් වෙන්න පුළුවන් නම් ඔබට විශ්වවිද්‍යාලය යන්න පුළුවන්. මම පොදු පේපර් එක ගැන කතා කරත් මම ඔයාලට එක කතා කරලා තියෙනවා. පොදු පේපර් එකේ ලකුණු කීයක් ගන්න ඕනද කැම්පස් යන්න? 35ක් සර්. පොදු පේපර් එකට ලකුණු 35ක් නෙමෙයි 30ක්. ලකුණු 30කට අඩු වුණොත් මොකද වෙන්නේ? කැම්පස් යන්න බෑ සර්. කැම්පස් යන්න බෑ. දැන් මම ඇත්ත කතාවක් කියනනම් මේවා හංගන්න ඕනේ නෑ. ලැජ්ජාවක් නෑ. අපටත් ලැජ්ජාවක් වෙන්න ඕනේ නෑනේ. මේ අවුරුද්දේ ලංකාවේ ඔය මම පෙන්නපු ප්‍රතිඵල ලේඛනවල ලංකාවේ පළවෙනියා වෙච්ච දියණියට විශ්වවිද්‍යාලය යන්න බෑ. ඇය කොළඹ ප්‍රදේශයේ දියණියක්. ලංකාවේ පළවෙනියා කලාවලින් පළවෙනියා වෙච්ච දියණියට විශ්වවිද්‍යාලය යන්න බෑ. ඇයි යන්න බැරි? පොදු පේපර් එකට ලකුණු වලින්. ඇය පොදු පේපර් එක සමත් වෙලා නැහැ. පොදු පේපර් එකට ලකුණු 20 ගාණක් තියෙන ඇයට. එතකොට එයාට යන්නම බැරිද කැම්පස්?
පුළුවන් මිනිස් ආයෙත් ලියලා. ඔව් මේ අවුරුද්දේ ඔයාලත් එක්ක නෙමෙයි අත්තම කාරණේ ගත්තොත් මේ අවුරුද්දේ මාර්තු මාසේ පෙබරවාරි මාසේ පැවැත්වෙන විභාගයට අය වාඩි වෙලා අනෙක් විෂයන් 3 ලියන්න ඕනේ නෑ පොදු පේපර් එක ලියලා ඒකෙන් සමත් වෙන්න ඕනේ. අන්න බලන්න ඇයට දින 365ක කාලයක් ප්‍රමාදයකට ලක් වෙනවා. ඒක ජීවිතේ ලොකු ප්‍රමාදයක්. අපි නිකමට ගත්තොත් උපාධිය ගන්න අවුරුද්දක් ප්‍රමාද වෙනවා. එක අවුරුද්දකට වැටුප 40000යි කියලා ගණනය කරොත් 40000 වැඩි කිරීම 12. හරි ඇයගේ උනන්දුවක් නොමැති වීමේ පාඩුව ලක්ෂ 4,80,000ක්. සර් මේ මම ප්‍රශ්යයේ පොදු පේපර් එක තියෙන එතකොට අය ලියන්න ඕන සර් ඈ පුතේ ප්‍රශ්යයේ පොදු පේපරේ පාස් සර් මේ ඔව් ඔයාද ඔව් සර් මම ඒකත් මම දැන් කියන්න හොඳයි. පොදු පේපර් එක යම් අවස්ථාවක සමත් වෙලා තියෙනවා නම් ඒක ඊළඟ අවස්ථාවලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ඊළඟ අවස්ථාවලට ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ පළවෙනි අවස්ථාවේ සමත් වෙලා දැන් ඔබ අපේ දමකෝ බයෝ හරි මැත්ස් හරි කළා කියලා පළවෙනි අවස්ථාවේ ෆස්ට් එක දැන් සබ්ජෙක්ට්ස් මාරු කරලා ඉන්නේ. එතකොට පළවෙනි අවස්ථාවේ පොදු පේපර් එක පාස් මැත්ස් එක සබ්ජෙක්ට් එකයි පාස් උනේ. නමුත් පොදු පේපර් එක පාස්. දැන් විෂය ධාරා මාරු කරලා ඉන්නේ. ඒත් ගැටලුවක් නැහැ. ඔබ පොදු පේපර් එක ශ්‍රී ලංකාවේ විභාග වල තියෙන කොන්දේසි වලට යටත්ව සමත් වෙලා තියෙන ඒක ඔබට ලබා ගැනීම හැකියාව තියෙනවා. පැහැදිලිද? පැහැදිලිද? හරි. පුතේ මේ ඔයාලා නිකන් විහිළුවට ගන්න එපා. ෆස්ට් එකේ මම කියන්නේ මේ රජයේ රැකියාවකට හරි මොකක් හරි අවුරුද්දක කාලය මම පෙන්න 40000 12න් වැඩි කරාම 12 වරක් 4 48යිනේ 4,80,000ක පාඩුව. අවුරුදු දෙකක් විතර ප්‍රමාද වෙනවා කියලා කියන්නේ ලක්ෂ 10ක විතර පාඩුවක් වෙනවා ආදායම් උපයන්න තියෙන අවස්ථාව නැති වෙලා. තේරෙනවද මම ඒ ගාන හදපු හැටි? අවුරුදු 24න් රැකියාවකට යන්න ඉන්න ඔබ මේ වෙලාවේ කැප වෙන්නේ නැතුව අවුරුදු 26න් රැකියාවකට ගියොත් ඇති වෙන තත්ත්වය මම ඔය පෙන්නුවේ. පැහැදිලිද නැද්ද? පැහැදිලි සර්. ඒ දැන් එතනදී ආර්ථික ලාභය විතරක් නෙමෙයි ඔබට එන්නේ. එතනදී ඔබට ඇති වෙනවා ඊළඟට තව බොහෝ දේවල්. එක තමයි රැකියාවේ උසස් සීම් වලට යන්න ප්‍රමාද වෙනවා. ඊළඟට ගත්තාම දැන් අපි තව ගත්තාම පෞද්ගලික ජීවිතයේ ඔබට විඳින්න තියෙන කාලය අඩු වෙනවා. උදාහරණයක් ඇටියට ආවා විවාහ ඊළඟට දරුවන් හදා ගැනීම යන ආදී කාරණා වුණත් එතනදී ඒක ලේට් එකක් බවට පත් වෙනවා. ඒක ඉස්සරහට යනවා දිගට ඉස්සරහට යනවා ජීවිතේ. ඔය බොහෝ අය ගත්තාම ඔය සමාජයේ ඉන්න බොහෝ අය ගත්තාම සමහරට ඔබත් ඔබේ දෙමාපියන්ගේ ඒ වගේ ප්‍රමාදයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. එහෙම ඒ තත්ත්වයක් නැති වෙනවා. ඒ වගේම වළක්ව ගන්න තමයි මේ අපි කියන්නේ මේ ලද අවස්ථාවේදී ඉගෙන ගන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් වෙන්නම ඕන දෙයක්. හරි. ගොඩක් කතා කරන එකට වඩා අපි ගොඩක් වැඩ කරන්න බලමු. මම ඔබෙන් ඉල්ලනවා ලංකාවේ කොහේ හිටියත් මෙතෙන්ද එන්න බලන්න කියලා කියන්නේ මේ ඔබේ තැන ඔය විශ්වවිද්‍යාලය කියන තැනට එන්න බලන්න. ඉතින් අපි ලොකු ජයග්‍රහණයක සෑම වර්ෂයකම ඉන්නවා. මටත් තියෙන සතුට තමයි සාමාන්‍යයෙන් මේ වෙනකොට ළමයි 700කට වඩා වැඩි ප්‍රමාණයක් අවුරුදු 14 ඇතුළත විශ්වවිද්‍යාලවලට යොමු කිරීමට දායක වෙන්න ලැබිලා තිබෙන හැකියාවක් තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක් අපෙත්. හරි. ලියාගන්න මෙතන උඩුකුරු පිරමීඩ ආකෘතිය භාවිත කරන්නේ උඩුකුරු පිරමීඩ 25 වෙනි පිටුවේ උඩුකුරු පිරමීඩ ආකෘතිය භාවිත කරන්නේ නිර්මාණාත්මක කටයුතු වලදීය යම් සිද්ධියක් වර්ණනාත්මකව ඉදිරිපත් කිරීම
මෙහි අන්තර්ගතයයි මෙහි අන්තර්ගතයයි කෙටි කතා නවකතා කෙටි කතා නවකතා වලට අමතරව කෙටි කතා නවකතා වලට අමතරව පුවත්පත්වල ඇති තීරු ලිපි ඔය වෙනම ඉගෙන ගන්නවා අපි බය වෙන්නත් එපා උදාහරණ සහිතව තීරු ලිපි විශේෂාංග තීරු ලිපි විශේෂාංග සහ වෙනත් නිර්මාණශීලී ලේඛන මෙන්ම ගුවන් විදුලියේ හා රූපවාහිනියේ වර්ණනාත්මක ප්‍රවෘත්ති බොහෝ විට උඩුකුරු පිරමීඩ ආකෘතියෙන් රචනා වෙයි. උඩුකුරු පිරමීඩ ආකෘතියෙන් රචනා වෙයි. කිසියම් සංසිද්ධියක් වර්ණනාත්මක භාෂාවකින් ආකර්ශනීය සහ රසාලිප්ත ලෙස යොදා ගනිමින් ග්‍රාහකයා ආකර්ෂණය කර ගැනීමට
මෙම වාර්තාකරණය සමත් වෙයි. සමත් වෙයි. ආරම්භයේ වැදගත්කමින් අඩු තොරතුරු ආරම්භයේදී වැදගත්කමින් අඩු තොරතුරු මානව සංවේදී ලෙස යොදාගෙන human interest කියන එක ගන්න විතර මානව සංවේදී ලෙස යොදාගෙන යටිකුරු පිරමීඩ ආකෘතියේ අවසානයේදී යටිකුරු පිරමීඩ ආකෘතියේ අවසානයේදී යටිකුරු පිරමීඩ ආකෘතියේ අවසානයේදී සිද්ධිය හෙළිදරව් කරනු ලබයි. සිද්ධිය හෙළිදරව් කරනු ලබයි. සිද්ධිය හෙළිදරව් කරනු ලබයි. කුතුහලය ඇති කරමින් ග්‍රාහකයා රඳවා ගැනීමට මෙම ලේඛන භාවිතාවට නැත්නම් මෙම ලේඛන ආකෘතියට ඇත්තේ සුවිශේෂ හැකියාවකි. ඇත්තේ සුවිශේෂ හැකියාවකි. රඳවා ගැනීමට ආරම්භයේ සිට අවසානය දක්වා ග්‍රාහකයා රඳවා ගැනීමට ඇත්තේ සුවිශේෂ හැකියාවකි. right දැන් ඔබට පැහැදිලි. එතකොට අපිට පුළුවන් ඒ කියන භූමිකාව දැන් හරියට අපි තේරුම් ගත්තා. ඊළඟ එකකේට අපි යනවා. පුවත්පතක අන්තර්ගතය කියන කාරණය. එතකොට පුතේ මේකේ කතාව කරන්නේ රේඩියෝ එක ටීවී එක පැත්තකින් තියෙන මේ පත්තරයක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා ළමයෙක් දැනගන්න ඕනේ. පත්තරේ කිව්වට පත්තරේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා අපි ටිකක් ඔළුව පාවිච්චි කරලා බලන්න ඉපේ. බලා ගන්න. පුවත්පතක අන්තර්ගතය යනු කුමක්ද? පුවත්පතක අඩංගු වන තොරතුරු පුවත්පත් අන්තර්ගතය යනුවෙන් හැඳින්වේ. ඒක ඇතුලේ තියෙන දේවල් තමයි පුවත්පත් අන්තර්ගතය කියලා අපි කියන්නේ. මෙම තොරතුරු පහත ආකෘති ඔස්සේ පුවත්පතේ පෙළ ගස්වලා තියෙනවා. මෙම තොරතුරු කියලා කියන්නේ හිස් තැන් වල තියෙන අශ්වයන්ගේ අපි බලමු. ඔයාලා මේකේ ලියා ගන්න. දැන් එතකොට ඔයාලගේ විභාගයට අහනවා පුවත්පතක අන්තර්ගත ලේඛන ආකෘති කියලා උතර කොහේ හරි ඕනනම් ලියා ගන්න. පුවත්පතක අන්තර්ගත දැන් මීඩියා A level වලට කරන ළමයි ඒක දන්නෙත් නැති වෙන අවස්ථා තියෙනවා. 4 විලි ලැජ්ජාවක්.
මේ මෙතන තමයි ලියා ගන්නකොට පුවත්පතක අන්තර්ගත ලේඛන ආකෘති. පත්තරයක් ඇතුලේ තියෙන ලේඛන ආකෘති. මේ සාමාන්‍ය දැනීමේ තියෙන්න ඕනේ ඒවා. නමුත් ඉතින් එහෙම දන්නේ නැහැ. අම්මලා තාත්තලාත් හරි අභිමාණයෙන් ඉන්න ඕනේ. මොකද දරුවන්ට පත්තරයක්වත් අරන් දෙන්නේ නැතුව. හරි? උගන්වන්න ඕනේ මීඩියා. හැබැයි දරුවෝ පත්තරයක්වත් කියවන්න අරන් දෙන්නෙත් නැහැ, පොළඹවන්නෙත් නැහැ. ඊට පස්සේ ඉතින් ප්‍රතිඵල ආවහම ගුරුවරයාගේ හැම තමයි අරින්න බලන් ඉන්නේ. හරි? අර ඒව පැහැර හැරලා ඉන්නකොට ඔය වැඩ වෙන්න පුළුවන්. මොකද අපිට පත්තරේ දැන් මට YouTube එකේ මට ඉන්ටර්නෙට් එකේ තියෙන පත්තරේ ඩවුන්ලෝඩ් කරලා දාන්න පුළුවන්. ඒක කියවන්නේ නැත්නම් ඒක ඔයාලගේ ප්‍රශ්නයක් නේ. මට ඒක කරන්න පුළුවන් දේවල් අපි කරනවා. නොකර ඉඳලා නෑ මේ වෙනකන්. හරි. ලියාගන්න. පළවෙනි එක ප්‍රවෘත්ති. පුවත්පතේ තියෙනවා ප්‍රවෘත්ති. ඒතකොට ඒ වගේ ප්‍රවෘත්ති විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි දන්නවා. දෙවිනියට තියෙනවා මෙතන ලියාගමු. කතු වැකිය නැත්නම් සංස්කාරක වැකිය. ඒකට තියෙන නම එහෙමයි. කතු වැකිය නැත්නම් සංස්කාරක වැකිය. ඊළඟට තියෙනවා මෙතන ලියාගන්න විශේෂාංග. ඊළඟට තියෙනවා තීරු ලිපි. තීරු ලිපි. ඊළඟට තියෙනවා කාටූන්. පත්තරවල කාටූන් තියෙනවා. ඊළඟට තියෙනවා වෙළඳ දැන්වීම්. වෙළඳ දැන්වීම්. ඊළඟට තියෙනවා චිත්‍ර කතා. චිත්‍ර කතා. ඊළඟට තියෙනවා සම්මුඛ සාකච්ඡා. ඉන්ටර්විව්ස් කියලා අපි කියන්නේ සම්මුඛ සාකච්ඡා. ඉන්ටර්විව්ස් කියලා කියන්නේ සම්මුඛ සාකච්ඡා. ඊළඟට තියෙනවා ඡායාරූප වාර්තා. ඡායාරූප වාර්තා. හරි. ඔය වගේ ඒවා ඕන තරම් තියෙන. එතකොට දැන් අත්තම් මේවා තව වෙනස් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට ගත්තම දැන්වීම් කියන එක දැන් අපි මේක ගත්තනේ වෙළඳ දැන්වීම් කියලා. වෙළඳ දැන්වීම් පුතේ ලුහුඬු දැන්වීම්. ලුහුඬු කියලා කියන්නේ ඔන්න දැන් ආයි හොඳට අහගන්න. ලුහුඬු කියලා කියන්නේ කෙටි. ලුහුඬු දැන්වීම්. ඊළඟට ගත්තාම වෙළඳ දැන්වීම් ආයි තවත් විදියකට ගත්තාම ව්‍යාපාරික වෙළඳ දැන්වීම්. එතකොට ලුහුඬු දැන්වීම් ගත්තාම අපි දන්නවා මේ මංගල දැන්වීම්, රථවාහන අලෙවි කරන ඒවා, ගෙවල් දොරවල් විකුණන ඒවා. ඒවා වෙළඳ දැන්වීම් අතර තියෙනවා. අපි ඒක දන්නවා. හරි? වෙළඳ දැන්වීම් අතර ඒවා තියෙනවා. අපි දැකලා තියෙනවා. එතකොට ඊට අමතරව අපි දැන් මෙතනදී කතා කරන්න ඕනේ ඔය දැන් පුවත්පතක තියෙන ඔය අන්තර්ගතයන් පිළිබඳව පොඩක් ගැඹුරින් කතා කරගෙන යනවා. ලියා ගන්න. නෙමෙයි අහගන්න. පුවත්පත්වල ස්වභාවය, හැඩතල,
ස්වરૂප පිළිබඳ යමෙක් විමසා බලන්නේ නම් පත්තරේ කොයි වගේද කියලා කවුරු හරි විමසලා බලනවා නම් ඉහත ආකෘති එකින් එක මනවින් පරිශීලනය කරන්න ඕනේ. පුවත්පත හඳුනාගත හැක්කේ අන්තර්ගතයේ නිසිලස විමර්ශනය කිරීමෙන්. හරි බලා ගන්න ප්‍රවෘත්ති. අපි ප්‍රවෘත්ති ගැන චූටි සටහනක් ලියාගමු. අපි ප්‍රවෘත්ති ගැන චූටි සටහනක් ලියාගමු. දරුවනේ ලියා ගන්න. පාඨකයා පුවත්පතක් මිලදී ගන්නේ කාලීන වූ මිලදී ගන්නේ නැවුම් කියලා කියන අලුත් කැපී පෙනෙන්නා වූ පොදු ජනතාවට අදාළ සමාවෙන්න පොදු ජනතාවට අදාළ හා ඔවුන්ට වැදගත් වන තොරතුරුය. ඒවා W5 සහ H යන සංකල්පයෙන් යටිකුරු පිරමීඩ ආකෘතියෙන් රචනා විය යුතුය. ඒකම ලියා ගන්න. සමාජ එහා පැත්තේ පිටුවේ චූටි ඉඩක් තියෙන සමාජ ආර්ථික දේශපාලනික පාරිසරික ආගමික සමාජීය යන වශයෙන්
සමාජීය යන වශයෙන් මේවා වර්ග කළ හැකිය. මේවා වර්ග කළ හැකිය. මේවා වර්ග කළ හැකිය. ප්‍රවෘත්ති ප්‍රධාන ප්‍රවෘත්තිය සහ අවශේෂ ප්‍රවෘත්ති වශයෙන් ප්‍රධාන අවශේෂ ප්‍රවෘත්ති වශයෙන් ප්‍රධාන ප්‍රවෘත්තිය සහ අවශේෂ ප්‍රවෘත්ති වශයෙන් වර්ගීකරණයකට ලක් කළ හැකිය. වර්ගීකරණයකට ලක් කරන්න පුළුවන්. ඊළඟට අහගන්න මේවා චුට්ටක් දැනගන්න ඕනේ ඒවා. විභාගෙට අහනවා මේ කතු වැකිය හෙවත් සංස්කාරක වැකිය කියලා කියන්නේ මොකක්ද පොඩ්ඩක් කියලා කියන්න කියලා වගේ. එතකොට අපිට සිද්ධ වෙනවා ඒක හරිද? ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්න. හොඳට අහගන්න. ප්‍රධාන කර්තෘ මම නිකන් ලියාගන්න මේකේ අහගන්න කියලා කිව්වේ. ප්‍රධාන කර්තෘවරයා විසින් ප්‍රධාන කර්තෘවරයා විසින් හොඳට අහගෙන හිටියනම් හරි ඈ. ප්‍රධාන කර්තෘවරයා විසින් බලය පවරන ප්‍රධාන කර්තෘවරයා විසින් බලය පවරන කිසියම් අයෙක් විසින් පුවත්පතේ ලියන ලේඛනයට අපි කියනවා කතු වැකිය කියලා. ඒක කර්තෘ වාක්‍ය කියලා තමයි අපි නම් කරන්නේ. කර්තෘ වාක්‍ය. හරිද? ඒක කර්තෘ වාක්‍ය කියලා තමයි අපි නම් කරන්නේ. එතකොට ඒකේ ලියන්නේ හොඳට තේරුම් ගන්න. ඒකේ ලියන්නේ කාලීන වැදගත්කමකින් යුක්ත තොරතුරක් තමයි ලියන්නේ. කාලීන වැදගත්කමක් තියෙනවා. ඒකේ ලියන්නේ කාලීන වැදගත්කමකින් යුක්ත තොරතුරක්. උදාහරණයක් හැටියට දේශපාලනික වශයෙන් වැදගත් වෙන තොරතුරක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි ගත්තොත් එහෙම සමාජීය වශයෙන් වැදගත් වෙන කතිකාවේ තියෙන වැදගත් තොරතුරක්. උදාහරණයක් හැටියට මේ දවස්වල පොහොර ප්‍රශ්න පිළිබඳ ලියවෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට මේ දවස්වල අයවැය ගැන ලියවෙන්න පුළුවන්. එක රටක් එක නීතියක් ගැන ලියවෙන්න පුළුවන්. එතකොට දැන් ප්‍රධාන කර්තෘවරයා කියලා කියන්නේ පුවත්පතේ බලය දරන කෙනානේ. එතකොට ඒ හරහා පත්තරේ මතවාදය, පත්තරේ දැක්ම ප්‍රකාශයට පත් වෙනවා. පුවත්පත කොයි මතයකද ඉන්නේ පොහොර නැව සම්බන්ධයෙන්, පුවත්පත එක රටක් එක නීතියක් සම්බන්ධයෙන් කොයි මතයද දරන්නේ කියන එක ඒ කතු වැකිය කියවනකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. අපි මෙතන පොඩක් කතු වැකිය ගැන ලියාගමු. අපි ලියාගමු පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ඔහු විසින් බලය පවරන අයෙක් විසින් ඔහු කාට හරි පවරනවා නම් එයා විසින් මෙම කතු වැකිය රචනා කරනු ලබයි.
ලියා ගන්න එක ඊළඟට මෙය සංස්කාරක වැකිය මෙය සංස්කාරක වැකිය ඊළඟට ගත්තාම සංස්කාරක වැකිය යනුවෙන්ද හැඳින්වේ. පුවත්පතක අනන්‍යතාවය පුවත්පතේ අනන්‍යතාවය පුවත්පත දරන මතය පුවත්පත දරන මතය අපරේ පොමින්ද පුවත්පතේ මතය පුවත්පතක අන්තර්ගතය හරි පුවත්පත අනන්‍යතාවය හතු වැකිය හරහා හඳුනාගත හැකිය. හරි හඳුනාගත හැකිය. අනෙකුත් පුවත්පතේ ලේඛනයන්ට සාපේක්ෂව පුවත්පතේ අනෙකුත් ලේඛනයන්ට සාපේක්ෂව අනෙකුත් ලේඛනයන්ට සාපේක්ෂව මෙහි භාෂාව නිවැරදි විය යුතුයි යයි නිවැරදි යයි මතයක් පවතී. නිවැරදි යයි මතයක් පවතී. නිවැරදි යයි මතයක් පවතී. නිවැරදි යයි මතයක් පවතී. එමෙන්ම ව්‍යාකරණ රීති පද බෙදීම ඇතුළු භාෂා හැසිරවීම විශිෂ්ට තත්වයක පවතී. භාෂා හැසිරවීම විශිෂ්ට තත්වයක පවතී. දැන් තරු ලකුණු දාලා ලියා ගන්න. මෙමගින් කියලා ලියලා තරු ලකුණු දාන්න ගන්න. මෙමගින් එක කියන පළවෙනි තරුව පුවත්පතේ දැක්ම ප්‍රකාශයට පත්වේ. ලියාගන්න පුවත්පතේ දැක්ම ප්‍රකාශයට පත්වේ.
දෙවෙනි තරුව කාලීන වැදගත්කමක් සහිත මාතෘකාවක් සාකච්ඡාවට ගැනේ. කාලීන වැදගත්කමක් සහිත මාතෘකාවක් සාකච්ඡාවට ගැනේ. මොකක්ද වැදගත්කම සහිත මාතෘකාවක් සාකච්ඡාවට ගැනෙනවා. ඊළඟ එක තමයි පාඨකයා වෙත යමක් අවධාරණයෙන් ඉදිරිපත් කරයි. පාඨකයා වෙත යමක් අවධාරණයෙන් ඉදිරිපත් කරයි. පාඨකයා වෙත යමක් අවධාරණයෙන් ඉදිරිපත් කරයි. ඊළඟ එක තමයි නව මතවාදයක් සමාජගත කිරීමට උත්සාහ දරයි. නව මතවාදයක් සමාජගත කිරීමට උත්සාහ දරයි. හරි. ඊළඟ එක තමයි සංවිධානාත්මක සහ තර්කානුකූල ලියවිල්ලකි. සංවිධානාත්මක හා තර්කානුකූල ලියවිල්ලකි. සංවිධානාත්මක හා තර්කානුකූල ලියවිල්ලක්. right. ඊළඟට ලියාගන්න. දැන් ඉතින් අපි මේ කොටස ඉවර කරගන්න ඕනේ දරුවෝ. දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ ඔය වත්පතේ කතුවැකි සාමාන්‍ය 3-4ක් විභාගයට ඉස්සරලා කියවලා යම් ආකාරයක ඒ ලේඛන රටාවන් පිළිබඳ පොඩි අවබෝධයක් ගන්න. ලේඛන රටාවන් පිළිබඳ පොඩි අවබෝධයක් ගන්න. right. ඕක තමයි කතාව. right. බලා ගන්න. ඊළඟට තියෙන පුතා විශේෂාංග එමත් නැත්නම් විචාර වාර්තා හා සංවාද ලිපි කියන එක. එතකොට පුවත්පතක තියෙන ඊළඟ ලේඛන ආකෘතිය. තප්පරයක් කොහොම ඉන්න අපි බලමු පත්තරයක් අපිට හොයාගන්න පුළුවන් වෙනවා නම් මම පත්‍ර පහුගිය ටිකේ නැහැ. පරණ එකක් හරි හොයාගන්න පුළුවන් නම් වටිනවා. මොකද මේ ළඟ පත්‍ර ටික මම මේ කම්පියුටරේ සේව් කරගෙන නෑ. මට ඔයාලට පෙන්වන්න පුළුවන් එතකොට. විශ්වාස කරන්නේ නැහැ තියේ කියලා. හේතුව මේ පත්තර තිබිච්ච මං අයින් කරා කම්පියුටර් එකේ. හරි දැනට හොයාගන්න බැරි ප්‍රශ්නයක් තියෙන අපි බලමු. එතකොට පුතේ ඊළඟට අපිට තියෙන්නේ විශේෂාංග මම එක කියවලා දෙන්නම්. එතකොට ඔයාලට තේරෙනවා. විශේෂාංග කියලා කියන්නේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් එකට කියන features කියලා. features කියලා කියන්නේ විශේෂාංග වලට. එහෙම නැත්නම් වාර්තා මේ යටිකුරු පිරමීඩ ආකෘතියෙන් රචනා වෙන විශේෂාංග සහ ඔය වාර්තා පිළිබඳව අපි දැනගන්න ඕනේ. හරි බලා ගන්න. මේක තේරුම් අරගන්නයි තියෙන්නේ. අර මම අර අඹගහේ සිදුවීමක් ඔයාලට කියනෝනේ. ඒ අඹගහේ සිදුවීම ප්‍රවෘත්තියක් හැටියට හරිද? ප්‍රවෘත්තියක් හැටියට ලියුණාට පස්සේ උනත්
දවස් 4කින් 5කින් මේ පිළිබඳ කරුණු ගොඩක් අනාවරණය කරගෙන ගවේෂණාත්මක කියලා කියන්නේ ගොඩාක් හොයලා බලලා. එහෙමත් නැත්නම් අපි කියනවා විචාරශීලීව විපරම් කරලා හොයලා බලලා කරුණු අනාවරණය කරගෙන පිටුවක් පිරෙන්න මේ අර වචන 40ක 60ක වගේ තියෙන ප්‍රවෘත්තිය පිටුවක් පිරෙන්න විශේෂාංගයක් ලියන්න පුළුවන් ඡායාරූප සහිතව. ඡායාරූප කියලා කියන්නේ අර ඒ දරුවන්ගේ ඡායාරූප පාසල තුල තියෙන ඒවා, ඒ විදුහල්පතිගේ ප්‍රකාශයත් එක්ක ඡායාරූප, විනය බාර ගුරුවරයාගේ කතාව, ඔය ඔක්කොම එකතු කරලා ලස්සන නිර්මාණාත්මක ලිපියක් ලියනවා. අපි ඒවට කියනවා විශේෂාංග කියලා. ඉතින් විශේෂාංගයක් අනිවාර්යෙන්ම ලියවෙන්නේ යටිකුරු පිරමීඩ ආකෘතියට. යටිකුරු පිරමීඩ ආකෘතිය කියන්නේ ඔයාලා දන්නවා. අර කතාව ගොතලා පහලට සමවෙන්න. විශේෂාංගයක් කියන උඩුකුරු පිරමීඩ. මම වැරද්දුවා. ප්‍රවෘත්ති තමයි උඩු මේ මම මොනයිද කියලා දෙන්න. මේක අදාළ වෙන්නේ විශේෂාංග. මේ උඩුකුරු පිරමීඩ. විශේෂාංග මේ උඩුකුරු පිරමීඩ. යටිකුරු පිරමීඩ ආකෘතියට තමයි ප්‍රවෘත්ති රචනා වෙන්නේ. මේ ප්‍රවෘත්ති. එතකොට විශේෂාංග රචනා වෙන්නේ අනිවාර්යෙන්ම මේ කියන ආකෘතිය වැදගත්කමින් අඩු ඒවා මුලට දාලා හරිද වැදගත්කමින් අඩු ඒවා මුලට දාලා වැදගත්කමින් වැඩි ඒවා මුලට අගට මේ යටට දාන එක තමයි මේකේ තියෙන විශේෂත්වය කතාවක් වගේ. එතකොට ඒකට ඕන තරම් දේවල් නිර්මාණාත්මක දේවල් ප්‍රස්තාව පිරුණු තේරවිලි වර්ණනාත්මක භාෂාව කවිවල කොටස් කතන්දරවල කොටස් ඒවා දාලා මේවා විශේෂාංග ලස්සනට හැඩ කරගන්න පුළුවන්. ඊළඟට බලා ගන්න කාටූන් කියනකොට පුවත්පතක පුතේ අපි මේක අදහස් කරන්නේ මේ අයිති වෙන පත්තරේ බෙදෙනවා ඔන්න මේකත් ඔලුවට ගන්න කොටස් දෙකකට ප්‍රධාන වශයෙන්. පුවත්පතක ප්‍රධාන වශයෙන් අන්තර්ගතයේ තියෙන කොටස් දෙකයි. එකක් තමයි පුතේ දුවේ ඉන්නවා පෙන්නලා දෙන්නම් මේක පෙන්නලා කියලා කියන්නේ පොඩ් එකට ගන්න. පෙළ වත්පතේ ප්‍රධාන කොටස් දෙකයි. පළවෙනි එක පෙළ. දෙවෙනි එක තමයි සහ රූප. එතකොට පෙළ සහ රූප. පෙළ වලට අයිති වෙන පුතේ දුවේ අකුරු වලින් කරන ඕනෑම දෙයක් පෙළට අයිති. උදාහරණයක් ඇටියට ප්‍රවෘත්ති වාර්තා, විශේෂාංග, තීරුලිපි, කාටූන්, තීරුලිපි ඊළඟට ගත්තාම අකුරු වලින් ලියන සියල්ලක් පෙළට අදාළයි. රූප කියනකොට ඒකට අයිති වෙන දැන්වීම, ඡායාරූප, චිත්‍ර, ප්‍රස්තාර, කාටූන් අයිති වෙන මොනකටද? රූපවලට. ඒතර පුවත්පතක් අයිති වෙන්නේ පෙළ සහ රූප. ඒතර මේ කාටූන් කියන එක අයිති වෙන්නේ රූප කියන කොටසට. අපි සාමාන්‍ය කාටූන් එකක් අර්ථකථනය කරන්නේ වචන 1000කින් කියන්න බැරි දෙයක්. වචන 1000කින් කියන්න බැරි දෙයක් එක කාටූන් එකකින් එක ඡායාරූපයකින් කියන්න පුළුවන්. හාස්‍ය මුසු කරලා දේශපාලඥයෙකුගේ ක්‍රියාකලාපයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් උපහාසය මුසු කරලා මේ කාටූන් වලින් කරන්න පුළුවන්. ඒතකොට කාටූන් වල සාමාන්‍යයෙන් පුවත්පතක හා සතිපතා පුවත්පතක අනන්‍ය වෙච්ච කාටූන් තියෙනවා. අනන්‍යතාවයක් සහිත එක්කෙනෙක් අඳින කාටූන් එකක් තියෙනවා. ඊළඟට ගත්තාම පුවත්පතේ මේ පෙළ කියන කොටසට අයත් නොවන රූප කියන කොටස ආයතන චිත්‍ර කතා කියලා. අපි අර පුංචි කාලේ විජය පත්තරේ මිහිර පත්තරේ මල් මාමාගේ යකාගේ මල කරම ඔය චිත්‍ර දැක්කේ. ඒ වගේ චිත්‍ර කතා තියෙනවා. ඒතර ජාතික පුවත්පතක ඔන්න මම ආයෙත් වචනයක් කිව්වා ජාතික පුවත්පතක් කියලා කියන්නේ දිනපතාව හෝ සතිපතා පළවෙනි මුළු රටම ආවරණය කරන පුවත්පත් පොදු පුවත්පත් විශේෂ කණ්ඩායමකට නෙමෙයි පොදු පුවත්පත් ජාතික පුවත්පතක් කියලා නම් කරනවා. මේ ජාතික පුවත්පතක මේ වගේ චිත්‍ර කතා ඕන තරම් තියෙන්න පුළුවන්. එතකොට ඒ චිත්‍ර කතාවල යම් එක්කෝ දේශපාලනික උපහාසයක් එහෙමත් නැත්නම් ඓතිහාසික කොටසක් රජ කතාවක් වගේ එකක් දිගට පළ කරන්න පුළුවන්. ඒ චිත්‍ර කතාවල ස්වරූපය.
ඊළඟට මම මේක ටිකක් පැහැදිලි කර දෙන්නම් ඔයාලට. තීරු ලිපි. තීරු ලිපියක් කියලා කියන්නේ කිසියම් දැන් පත්තරේ තියෙන පුතාලා ඔයාලට මම පත්තරේ එවනවා. ඊයේ පෙරේදත් එවලා තියෙනවා. මේ එවන පත්‍ර පෙරලා බලන්න. මේ පත්තරවල මේවා වගකීමෙන් කියලා මම ගිය සතියේ කිව්වා මම ඕනනම් අදත් එවන්නම් පත්තර. පත්තරයක තියෙන්නේ මේ විස්තරයේ පිටුව ගත්තහම එක්ක 4 columns මේ පහලට මෙහෙම තීර 4ක් තියෙනවා. දැන් මේකේ columns 4යි 1යි 2යි 3යි 4යි. සමහර පත්තර පිටුවල 5 columns තියෙනවා. සමහර ඒවා 8 columns තියෙනවා. අපි ඒක නම් කරන්නේ දැන් අපි ගත්තොත් 4C columns කියලා කියන්නේ. 5C 5 columns නැත්නම් 6 columns නැත්නම් සමහර ඒවා 8 columns තියෙනවා. ඒකට මේ column එකක් කියලා කියන්නේ තීරයක්. ඒ තීරයක පහලට ලියන ඒවා අපි කියන තීරු ලිපියක් කියලා. ඒතකොට මේ තීරය කියන එක මේ පැත්තටත් ඒගොල්ලෝ තීරය හදා ගන්න පුළුවන්. එතකොට ඒ වගේ අනන්‍ය වෙච්ච මාත්‍රකාවක් ඔස්සේ දැන් දෙයියෝ සාක්ෂි. එහෙමත් නැත්නම් කිල්ලෝටය. එහෙමත් නැත්නම් වෙනම පත්තර පිටුක පැණි වලලු නැත්නම් පත්තරේ. ඒ මාත්‍රකාවක් පාවිච්චි කරලා ලියවෙන ලිපිය අපි කියන තීරු ලිපිය කියලා. ඒක තීරයක් කියන එක තමයි එතන අදහස ආවේ. අතන මේ තීරු ලිපියේ තියෙන පුතා විශේෂත්වයක් භාෂාව Tamanට නිර්මාණාත්මක කතා කරන භාෂාව, ගමේ ගොඩේ භාෂාව, උපහාස භාෂාව, එහෙමත් නැත්නම් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. තීරු ලිපි රචකයා ටිකක් නිදහස් භාෂා ශෛලියක් පාවිච්චි කරන්නේ. නේ ඒ පන්ති හිට. එතකොට අපි නිකන් උදාහරණයකට ගත්තාම දැන් ඕකුන්ට අපි කියලා තියෙනවා ඕක වෙයි කියලා. ආන් ඒ වගේ දැන් එතකොට බලන්න ඕකුන්ට අපි කියලා තියෙනවා ඔය වින්න ඇහිය වෙන්න ඉඩ තිබ්බා කියලා. අන්න ඒ වගේ භාෂාවක් වුණත් මේ තීරු ලිපි රචකයාට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ගොඩක් වෙලාවට තීරු ලිපි රචකයා අන්වර්ථ නාමයකින් තමයි තමන්ගේ තීරු ලිපිය ලියන්නේ. ඒ ලිපිය ඉතාමත් වින්දනාත්මක කියවීමේ ලේඛනයක් බවට අපි හඳුනගන්න. ඡායාරූප ඒ කියන්නේ ඡායාරූපයක් සහිතව කිසියම් වාර්තාවක් තියෙනවා නම් අපි ඒවට කියන ඡායාරූප වාර්තා කියලා. එතකොට උදාහරණයක් හැටියට අපි ගත්තොත් ෆොටෝ එකත් එක්ක තමයි ඒත්තු ගන්නන්න යන්නේ මේ වාර්තාව report එක ලියවිල්ල. එතකොට ඡායාරූපයෙන් තමයි අනතුරක ස්වභාවය පිළිබඳව කතා කරන්නේ. ඒතර පුවත්පතක අර මම ඉස්සෙල්ලා කියපු රූප ගණයට අයත් ඡායාරූපයකට පුළුවන්කම තියෙනවා. වචන 1000කින් කියලා ඉවර කරන්න බැරි දෙයක් කියලා ඉවර කිරීමේ හැකියාව තියෙනවා. ඒකට ඡායාරූප පාඨ පාවිච්චි කරනවා. ඊළඟට දරුවනේ තියෙන්නේ වෙළඳ දැන්වීම. වෙළඳ දැන්වීම කියනකොට ඒ පුවත්පතේ අවකාශය හොඳට තේරුම් අරගත්තා නම් හරියි. අපි ගත්තොත් මේ වෙළඳ දැන්වීම වල මේ කියන කොටස අවකාශය ව්‍යාපාරිකයෙක් විසින් මිලදී ගන්නවා. එතකොට ව්‍යාපාරිකයෙක් මිලදී අරගත්තාම අපි දැන් ගත්තොත් මේක 6 වෙනි පිටුව. 6 වෙනි පිටුවේ මෙතන කොලම්ස් තියෙන 1යි 2යි 3යි 4යි 5යි 5 කොලම් 8 මෙතන සෙන්ටිමීටර අපි තුමු 8ක් කියලා 8යි සෙන්ටිමීටර කියලා 8 CA කියන ප්‍රමාණය. එතකොට කොලම් 5ක් කියලා කියන පත්තරේ පිටුව පුරාවට සෙන්ටිමීටර 8ක් උසට එයා මිලදී අර ගන්නවා. අපි හිතමු මේක රුපියල් 60000කට මිලදී ගත්තා කියලා. ඒ 60000 ඇතුලේ මිලදී අර ගැනීමෙන් අනතුරුව අදාළ ව්‍යාපාරිකයා නිර්මාණය කරන ලද දැන්වීමක් නිර්මාණ කොහින් හරි කාට හරි කියලා නිර්මාණය කරගෙන පුවත්පතේ තියෙන කොන්දේසි වලට යටත්ව නිර්මාණය කරගෙන ඒක එවනවා මේ මුදලත් එක්ක බැංකුවට දැම්මහම අදාළ දිනේ අදාළ තැන වෙළඳ දැන්වීම පළ වෙනවා. වෙළඳ දැන්වීම ව්‍යාපාරික වෙළඳ දැන්වීම සහ ලුහුඬු දැන්වීම හැටියට යනවා. ලුහුඬු දැන්වීම කියලා කියන්නේ වචන 25කට වඩා අඩු බොහොම කෙටි දැන්වීම මංගල යෝජනා ඉඩකඩම් විකුණන ඊළඟට ගත්තාම ඔය අපි කතා කරන ආකාරයට දැන් පොඩි ලෙඩ රෝග සුව කරන ගෙවල් දොරවල් විකුණන ඔය වගේ ඕනතරම් තියෙන පත්‍ර ගත්තම ලහි පිට වගේ ඒවා ලුහුඬු දැන්වීම වලින් සමන්විත වෙන්නේ. ඒ ලුහුඬු දැන්වීමක් සාමාන්‍යයෙන් රුපියල් 500කට 1000ක අතර වගේ ප්‍රමාණයකට පළ කර ගන්න පුළුවන්. ඡායාරූපයක් එක්ක ලුහුඬු දැන්වීමක් පළ කරනවා රුපියල් 2500කට වගේ පළ කර ගන්න පුළුවන්.
ලහි පිට වගේ කලාපයක් අරගෙන 2500 ඇඩ් කොච්චරක් වගේ තියෙනවද? රුපියල් 1000 විතර ඇඩ් කොච්චරක් වගේ තියෙනවද? ඒකේ ගාණ පවා දාලා තියෙනවා මේ ලුහුණු දැන්වීමේ මිල මේ ගාණ කියලා ඔබ පත්‍රයක් අරන් බලනකොට ඔබට පැහැදිලි වෙනවා. එතකොට ඒ අපිත් තේරුම් අරන් තියෙන පත්‍ර කියවල ඒවා. පත්‍ර කියවීමෙන් තමයි තේරුම් ගන්න පුළුවන් ඒවා. අපි කියන්නේ පත්‍ර කියවන්න කියලා. එතකොට මේ ලුහුණු දැන්වීම වල ස්වභාවය ඔබට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔබට එතන මොනවා හරි ප්‍රශ්න අහන්න තියෙනවද දරුවන්ට? වෙළඳ දැන්වීම සම්බන්ධයෙන්? ඉක්මනට අහන්න තියෙනවා නම් අහන්න. දරුවනේ දැන් දරුවෝ අහනවා උන් හෙට අනිද්දා අපි ප්‍රශ්නයක් දෙනකොට සර් ලුහුණු දැන්වීම කියන්නේ මොනවද කියලා අහනවා. ඔය ගොන් කතාව ඇහුවේ නැත්තම් ආයි කතා කරලා වැඩක් නැහැ. හරි? ලුහුණු දැන්වීම ගැන කතා කරනකොට එහෙම අහනවා ළමයි. හරි. අපිට කතා කරන්න මම මේ සියලු සටහන ඔබට පැහැදිලි කිරීම කරන්නේ. පුතේ කාලානුරූපීව පුවත්පතේ අන්තර්ගතය වෙනස් වෙමින් තියෙනවා. කාලානුරූපව පුවත්පතේ අන්තර්ගතය වෙනස් වෙලා තියෙනවා. ඔබ ඒක දන්නවා. ගත්තාම හැඩය, තාක්ෂණය ආදී වශයෙන් අකුරු මෝස්තර පුවත්පතක ලේඅවුට් එක කියන්නේ පත්‍රයේ සකස් වෙන ආකාරය මේවා වෙනස් වෙමින් යනවා. ඒකේ එක ප්‍රතිඵලයක් ඇටියට මම මේක කියලා දෙන්න ඕනේ. පුවත්පතක තියෙන ලොකුම ගැට මේක ඉඳහගෙන ඉන්න. ඒතර මම කියලා දුන්නාම ඔබට තේරෙනවා. පුවත්පතක තියෙන ලොකුම අර්බුදය තමයි මේ පත්තරේ ඇතුලේ තියෙනවා අංශ කිහිපයක්. උදාහරණයක් හැටියට ගත්තාම ලේඛකාංශය. ඊළඟට ගත්තාම සංස්කාරක අංශය. මුද්‍රණ අංශය. දැන් ඔබට තේරෙනවා ඡායාරූප එඩිට් කරන ඒවා ඡායාරූප අංශය. එතකොට පුතේ ඊට අමතරව තව තියෙනවා මේ ව්‍යාපාරික අංශය. පුවත්පතේ ප්‍රධානම මම නිකන් ඔයාලගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලා කඩේට ගිහිල්ලා පත්තරයක් අරගන්නේ මොකටද? මම අහනවා ඔයාලා කඩේට ගිහිල්ලා පත්තරයක් අරගන්නේ ඇයි? රුපියල් 20ක් හරි 80ක් හරි දීලා. මට ඒකට උත්තරයක් ඕනේ. ඉක්මනට කියන්න කඩේට ගිහිල්ලා පත්තරයක් අරගන්නේ ඇයි? ළමයි රටේ ළමයි නැත්නම් ළමයට කතා කරන්න බැරිද? නෑ කතා කරන්න පුළුවන් ළමයට අවසර දීලා තියෙනවා. කඩේට ගිහලා පත්තරයක් අරගන්නේ ඇයි? මේක වැදගත් සාකච්ඡාවක් කියලා හිතමු. ඒ කාලවකවානු වලට අයත් වෙන තොරතුරු දැනගන්න සර්. තොරතුරු දැනගන්න. මම නිකම් මෙහෙම ඇහුවොත් එහෙම. ඔයාලා පත්තරේ තියෙන පත්තරේ දැන්වීම වැඩි වෙනවටද කැමති දැන්වීම අඩු වෙනවටද? අඩු වෙනවාද? මම නිකන් අහන්නේ. ටීවී එකේ ටෙලි නාට්‍යයක් බලනකොට දැන්වීම තියෙනවටද කැමති දැන්වීම අඩුවෙන් තියෙනවටද? අඩුවෙන් තියෙනවා. අඩුවෙන් තියෙනවට කැමති. හරි. පුතේ පත්තරයක් රුපියල් 20 ගානේ විකුණලා දවසකට රුපියල් 20 ගානේ පත්තරයක් විකුණලා පුවත්පත් ආයතනයක ආදායම සරි කරගන්න පුළුවන්ද? බෑ සර්. මං අහන ප්‍රශ්න රුපියල් 20ට පත්තරයක් විකුණලා පත්තරයක පුවත්පත් කර්මාන්තය පවත්වාගෙන යන්න පුළුවන්ද? බෑ සර්. කොහෙත්ම බෑ. ඔබට ඒක කතා දෙකක් නේක හොඳට පැහැදිලි කොහෙත්ම බෑ. එහෙමනම් දැන් ඊළඟට ආයි කල්පනා කරන්න. පුවත්පතේ ලේඛකාංශය හිතනවා එයාලා නිසා තමයි පත්තරේ පවත්ලා තියෙන්නේ කියලා. දැන් ඔයා ලියන්නෙක් නම් රිපෝටර් කෙනෙක් නම් ඔයාගේ අභිමානය හිතනවා මිනිස්සු මේ පත්තරේ ගන්න අපි ලියන නිසා කියලා. ඔයාගේ පැත්තෙන් ඒක සාධාරණයි. ව්‍යාපාරික අංශය හිතනවා පුවත්පත මේ පවත්වගෙන යන්නේ අපි නිසා. ව්‍යාපාරික අංශය කියලා කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් කලෙක්ට් කරන මැනේජ් අපි මාකටිංగ్ සයිඩ් එකේ කරන පත්තරේ තියෙන අපි නිසා කියලා. එහෙම නැත්නම් පත්තරේ පවත්වගෙන යන්න බෑ පත්තරේ වැහිලා යනවා කියලා. ඒ දෙන්නාගේම සිතුවිලි සාධාරණද නැද්ද? සාධාරණයි. සාධාරණයි නේ. එතකොට දැන් ඔබට තේරෙන එක සාධාරණයි. ඒ කියන්නේ පත්තරයක
ඇඩ්වර්ටයිස්මන්ට් කරන කෙනා හිතනවා ඒගොල්ලෝ නිසා තමයි පත්තරේ තියෙන්නේ. අපි දැන් ආයේ මේක බලමු. දුර්වල ලේඛක මණ්ඩලයක් ඉඳලා ව්‍යාපාරික අංශය විතරක් පත්තරයක ශක්තිමත් වෙනවා කියලා කල්පනා කරන්න. දුර්වල ලේඛක අංශයක් පත්තරයට ඉන්නේ ව්‍යාපාරික අංශයේ මාකටිං සයිඩ් එක විතරක් ශක්තිමත් වෙනවා. ඒ පත්තරයට දීර්ඝ කාලයක් පවතින්න පුළුවන්. බෑ සර්. කතා කරන ළමයි කතා කරන්න. හොරෙන් නෙමෙයි හයියෙන් කතා කරන්න. බෑ සර්. ඔබට ඇයි බැහැයි කියලා හිතෙන්නේ? තර්ක කරන්න බලන්න ඇයි බැහැයි කියලා හිතෙන්නේ? විභාගෙට පාඩම් නෙමෙයි කරන්න. විභාගෙට කරුණු අවබෝධ කරගන්න ඕනේ. එතකොට තමයි අපිට මේ විඥානය කියන එක එන්නේ. ඇයි බැරි? මිනිස්සුනේ පත්‍රේ මිලදී ගන්න තියෙනවා. ඔව් දුර්වල ලේඛක අංශයක් හිටියාම කියවන්න දෙයක් නැහැ. කියවනවා මෙලොව රහක් නැහැ. එතකොට පත්තරේ ගන්න නැහැ. එතකොට ඇඩ්වර්ටයිස්මන්ට් තිබ්බයි කියලා ලාභේ තිබ්බයි කියලා වැඩක් නැහැ. අපි දැන් ඔක අනිත් පැත්තට ආයෙ දානවා. හොඳ ශක්තිමත් ලේඛක මණ්ඩලයක් ඉන්නවා, නිර්මාණශීලී ලේඛක මණ්ඩලයක් ඉන්නවා. හැබැයි මාකටිං සයිඩ් එක හරි දුර්වලයි. මාකටිං සයිඩ් එක දුර්වල වුණාම පත්තරේට ඇඩ්වර්ටයිස්මන්ට් හරියට කලෙක්ට් කරගන්න බෑ. පත්තරේ හරියට ලාභ ලබන්න බෑ. දැන් ඒත් පත්තරේට දුවන්න පුළුවන් අර ලේඛක මණ්ඩලයට පඩි ගන්න පුළුවන්, හොඳ පඩියක් ගන්න පුළුවන්. බෑ සර්. දැන් ඔබට තේරෙනවා මේක තරාදියක් වගේ වෙන්න. දෙක සමබර වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් 160ක වගේ අන්තර්ගතයක් පුවත්පතේ ලිපි වලට තියෙනවා. පුවත්පතේ ලේඛන අන්තර්ගතයේ 160ක වගේ ප්‍රමාණයක් තියෙනවා. දැන්වීම් වල අන්තර්ගතයේ 140ක් වගේ තියෙනවා. දැන් අපි කල්පනා 120ක් විතර. දැන් සමබරයිද? 80ක් විතර තියෙනවා. මම අහන ප්‍රශ්නේ තේරුම් ගන්න. ඇඩ්වර්ටි තියෙනවා 120ක් විතර. පත්‍රේ සමබරයිද? බෑ සර්. මේක 50ට 50 ප්‍රතිපත්තියම නෙමෙයි. නමුත් 160ක වගේ ලේඛන අන්තර්ගතයක් තිබිලා 160 අන්තර්ගතයක් තිබිලා ඇඩ්වර්ටයිස්මන්ට් අන්තර්ගතයේ 140ක වගේ ප්‍රමාණයක් තියෙනවා. මොකද පුවත්පතක ප්‍රධාන ආදායම් මාර්ගය තමයි දැන්වීම. දැන්වීමක් සම්පූර්ණ පිට දන්නවා ලක්ෂ 6ක් හොයන්න නම් රුපියල් 20 ගානේ පත්‍ර කීයක් විකුණන්න ඕනද කියලා දැන් ඔබට තේරෙනවා. මේ වැඩේ කවදාවත් කරන්න බැහැ. එක පිටුවක් ව්‍යාපාරික අංශයේ විකුණනකොට අනෙක් කට්ටියට මේ වැඩේ කරගන්න බැරි වෙනවා. දැන් එහෙනම් තේරෙනවා මේ පුවත්පතක අනිවාර්යෙන්ම අපි කතා කරන ලේඛන අංශය වගේම දැන්වීම් කරන අංශයත් ශක්තිමත්ව තියෙනවා. දැන්වීම් කරන අංශයෙන් තමයි ආදායම් උපලා දෙන්නේ කියලා. ඊළඟට අපි මේකේ තව චූටි කාරණයක් කතා කරමු. විද්‍යුත් පුවත්පත්. මුද්‍රිත පුවත්පතේම PDF ડોකියුමන්ට් එක අන්තර්ජාල වලට අප්ලෝඩ් කරනවා. ඒක විද්‍යුත් පුවත්පත කියලා අපි නම් කරනවා. ඊළඟට ආයි කියනවා e-paper එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ මුද්‍රණය කරන්නේ නැහැ. වෙබ්සයිට් එකක් හැටියට පවත්වාගෙන යන e-newspaper එකක්. ඒක අපි කියනවා විද්‍යුත් පුවත්පත. විද්‍යුත් පුවත්පතේ දෙකක් තියෙනවා. එකක් තමයි මුද්‍රිත පුවත්පතේම විද්‍යුත් පිටපත e-paper එක PDF මෙතන කොහේ හරි ලියාගත්තට කමක් නැහැ. මේ කියන මම අඳින්නම් එතන. ඉන්න දරුවනි මම අඳලා පෙන්නන්න. ඔයාලට ඔය මම එහෙම වන්නේ ඒක. මෙතන PDF ડોකියුමන්ට් එක. ඔතන PDF කියලා දාගන්න. අපි දන්නා PDF කියන අක්ෂර තුන PDF ડોකියුමන්ට් එක තමයි ඔය කියන්නේ. ඊළඟට ගත්තාම මෙතන යට තියෙනවා අන්තර්ජාලයේ පමණක් පළ කරන විද්‍යුත් පුවත්පත. ඒ කියන්නේ ඔන්ලයින් එඩිෂන් එක. ඔන්න ඔය කියන ලක්ෂණේ තියෙනවා. එතකොට අපි විද්‍යුත් පුවත්පතක ලක්ෂණ ගන්නාම මුද්‍රිත පුවත්පතකට වඩා විද්‍යුත් පුවත්පත වේගවත්. අපි මේවා ලියන්න දෙනවා. ගබඩා කරගන්න පුළුවන්, අපිට සේව් කරලා තියාගන්න පුළුවන්, නැවත නැවත කියවන්න පහසුකම්, තව කවුරුත් එක්ක හුවමාරු කරගන්න පුළුවන්. ඒ වගේ ඒවා එතන දකින්න ලැබෙනවා. right. ඔන්න ඔය කියන කාරණා ටික තමයි මෙතන තියෙන්නේ. මම මේ කියන කාරණා ටික පාදක කරගෙන ඔබට හැකියාව තියෙනවා මුද්‍රිත මාධ්‍ය සම්බන්ධයෙන් අවබෝධයක් ගන්න. මම මේ සියල්ල ඔබට ලේඛන කාරණා ටික ඡායාරූපගත කරලා එවීමට කටයුතු කරනවා. අදින් දෙවෙනි නිබන්ධය අතිරේකව කතා කරලාද දෙවෙනි නිබන්ධය අදින් අවසන් කරනවා. අපි හෙට නෙමෙයි අනිද්දා, හෙට සෙනසුරාදා අනිද්දා කිසි දෙයකට බය වෙන්න එපා. තුන්වෙනි නිබන්ධය පටන් ගන්නවා. ඒක ඉතාමත් වැදගත් නිබන්ධයක්. sannivedanයේ තියෙන වැදගත් නිබන්ධ අපි ආරම්භ කරනවා. අදට පන්ති අවසන් කරනවා. එහෙමනම් ආයුබෝවන් ඔබට යන්න පුළුවන්. සුබ දවසක්. ආයුබෝවන්. I don't.
අයිබෝවන් සර්.